අයිබෝවන් සුබෝදෑසනක් සියලු දෙනාටම මම හිතන්නේ දැන් අපි ක්ලයන්ට් මැනේජ්මන්ට් වල මුල් ටොපික්ස් එක ඔක්කොම කතා කරලා ඉවරයි. දැන් දෙක මාකටිං පැත්තේ කතා කරන්නේ. අපි ගිය සතියේ කතා කරා අලෙවි සැලසුම් කරණය. මට සැලසුම් කරණය අනිවාර්යයෙන්ම කළමනාකරුවෙක්ගේ මූලික කාර්යයක් වෙනවා. මම ඉදා කතා කරා කළමනාකරුවෙක් කරන්න ඕන මූලික කාර්යයන් ප්‍රයිමරි ඇක්ටිවිටීස් 4ක් ගැන. ඒකේ ප්ලෑනින් කියන එක එයාගේ මූලිකම කාර්යය. අනිත් ඒවා තමයි ඕගනයිසින් ලීඩින් ඇන්ඩ් කන්ට්‍රෝලින් කියන එකට අපි දාන්න පුළුවන් අනිත් ඔක්කොම එකට එකතු කරලා. ඒතර ප්ලෑනින් වල අපි දැන් කතා කරන්නේ මාකටිං ප්ලෑනින් එකක් ගැන. ඕවර්ऑල් ස්ට්‍රැටජික් ප්ලෑනින් එකක් නෙමෙයි. හැබැයි ස්ට්‍රැටජික් ප්ලෑනින් එකෙන් තමයි ආයතනයක තියෙන උපාය මාර්ග සැලසුමෙන් තමයි අලෙවි සැලසුමක් එන්නේ. අලෙවි සැලසුම උපාය මාර්ගික සැලසුම යටතේ තමයි තියෙන්නේ. ඒ උපාය මාර්ගික සැලසුමේ තියෙන ඒ උපාය මාර්ග සැලසුම කියන්නේ ආයතනයේ අනිකුත් අංශත් සියලු එකක්ම ඊළඟ අවුරුදු කීපය තුල තීරණය කරන අවුරුදු 3ක් වෙන්න පුළුවන් 4ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන්. ඒ කාලේදී අනිකුත් අංශත් සමස්තයක් විදිහට ආයතනය කොතනද ඉන්නේ කියන එක සම්බන්ධයෙන් කරන සැලසුම. දැන් අලෙවි කරන පැත්තෙන් ගත්තොත් එහෙම බැංකුවකට මුල් ආයතනයකට ඩිපොසිට් වොලියුම් එක කොච්චරට යනවද ඊළඟට ලෝන්ස් වොලියුම් එක කොච්චරකට යනවද සේවාවන් අද සේවාවන් කමිෂන් කොයි මට්ටමට යනවද මොන දේවල්ද කරන්නේ ඒ වගේ දේවල්. ඒ වගේම ඒවා කරන්න භාවිතා කරන ක්‍රමවේදයන් මාකටිං ස්ට්‍රැටජිස් මොනවද කියන එක. සමස්ත මේ උපාය මාර්ගය ගත්තොත් ඒ උපාය මාර්ගය කල්පනා කරන ක්‍රියාවලියේදී මානව සම්පත කොයි මට්ටමක තියෙන්න ඕන, ශාඛා ජාලය කොයි මට්ටමකද තියෙන්න ඕන, අනිකුත් පරිබාහිර සේවාවන් මුදල් සේවය වෙන්න පුළුවන්, ආරක්ෂක සේවය වෙන්න පුළුවන්. ඒව කොයි මට්ටමකද තියෙන්නේ? අපි ආරක්ෂක අංශය අපි ගාම තියාගන්නවද? එහෙම නැත්නම් අවුට්සෝස් කරනවද? කෑෂ් ට්‍රාන්ස්පෝර්ට් එක මේව අවුට්සෝස් කරනවද? අපිම කරනවද? අපිම කරනවා කොහොමද? ඊට පස්සේ ප්‍රවාහන පාසල යටිතල පාසල ඒ දේවල් සියල්ලම එකතු කරලා කරන එක තමයි සමස්ත උපාය මාර්ගික සැලසුම් කරන ඉදිරි අවුරුදු ගණනාව තුල. ඒකේ ඩිපොසිට් ඇඩ්වාන්සස් ඊළඟට අනෙකුත් සේවාවන් ඒවා අත්පත් කරගන්න ඒවා යන්න ඕනේ ඉලක්කම මොනවද ඒවා අත්පත් කරගන්න මොනවද කරන්න ඕන අලෙවි උපාය මාර්ගයන් කියන එක තමයි අලෙවි කරන සැලසුම් කරනදී කරන්නේ. අනෙකුත් ඒවා සියල්ල මේ සපෝටින් සර්විසස් වෙනවා. මොකද අපේ ප්‍රධාන නිෂ්පාදන මෙවුම් ටික බාහිර පරිසරයට දුන්නොත් තමයි ආයතනයට පැවැත්මක් තියෙන්නේ. මේ වගේ තමයි සාමාන්‍යයෙන් ආයතනයක ක්‍රියාවලිය. බාහිර පරිසරයෙන් යෙදවුම් ගන්නවා ඉන්පුට්ස් ඊළඟට බාහිර පරිසරයට අවුට්පුට් එක දානවා. ඒ අවුට්පුට් විදිහට යන්නේ බාහිර ගනුදෙනු කරන්නට අවශ්‍ය වෙන භාණ්ඩ හා සේවාවන්. ඒවා නිෂ්පාදනය කරන්න ගන්න අමුද්‍රව්‍ය බාහිර පරිසරයෙන් ගන්න. ඒවා අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, ලේබර් වෙන්න පුළුවන්, කැපිටල් වෙන්න පුළුවන්, මූලික නිෂ්පාදන සාධක තියෙනවා. ඒ ආයතනයක් ඇතුලේ කරන්නේ ඒක මෙහෙවීම ඔපරේෂන්. ඒ ඔපරේෂන් එක වෙන්න ඕන කොහොමද? අනිවාර්යයෙන්ම වැලියු ඇඩිෂන් එකක් වෙන විදිහට. ඔපරේෂන් එක වෙන්න ඕන අනිවාර්යයෙන්ම වැලියු ඇඩිෂන් එකක් වෙන විදිහට. එහෙම නැත්නම් වෙන්නේ මොනවද? අවුට්පුට් වල අගය සාපේක්ෂව ඉන්පුට් වල අගයට වඩා අඩු වෙනවා. යම්කිසි මෙහෙයුම තුල එකතුවක් උනේ නැත්නම් එහෙම අවුට්පුට් වල අගය අඩු වෙනවා. ඒ අවුට්පුට් වල අගය අඩු වෙන්න අපි කියනවා ආයතනයේ කාර්යක්ෂමතාවය අඩු වෙලා කියලා. ඒකට අපිට ඉන්පුට් 100%ක්ම අවුට්පුට් විදිහට එළියට ගන්න පුළුවන් නම් 100% effective එහෙම නැත්නම් efficient. එහෙම ගන්න බෑ. නාස්ති අපතේ තියෙන ඕනම තැනක. ඒ නිසා අපිට කරන්න පුළුවන් වෙන්නේ අවුට්පුට් එක මැක්සිමයිස් කරන එක තමයි මේ ඉන්පුට් වල සාපේක්ෂව. ඒතර අවුට්පුට් එක වැඩි වෙනකොට අපි ඉන්පුට් 100ක් කියලා එක
අවුට්පුට් එක 90 නම් 90% කාර්යක්ෂමතාවයකින් ආයතනය කටයුතු කරනවා. 10% වගේ තමයි නාස්ති වෙන්නේ. 80%ක් වුණොත් එම අවුට්පුට් එක එතකොට 80% කාර්යක්ෂමතාවය. අන්න ඒ වගේ ඒක ඉතින් අර ඇතුලේ තියෙන මෙහෙයුම් ක්‍රියාවලිය තුළ තමයි සම්පත්ද කාලයද යන්ත්‍ර සූත්‍රද සේවක මණ්ඩලය විශේෂයෙන්ම භාවිතා කරන ආකාරයේ ඉන්පුට්ස් භාවිතා කරන ආකාරය අනුව තමයි අවුට්පුට් එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒක තමයි කළමනාකරු කරන්නේ ඔය ආයතනය ඇතුලේ මේ ගන්න ඉන්පුට්ස් කළමනාකරණය කරන්න ඕනේ. අන්නේ කළමනාකරණ ක්‍රියාවලිය තමයි අර අපි කියපු මූලික කරුණු හතරේ තියෙන්නේ planning, organizing, leading and controlling. ඒ හතර කරලා තමයි අවුට්පුට් එක එළියට දාන්නේ. දැන් මම අනිවාර්යයෙන්ම අවුට්පුට් එකේ අගය ඉන්පුට් එකට සාපේක්ෂව ඉහළ යන්න ඕන. නැත්නම් ආයතනය අකාර්යක්ෂමයි. අකාර්යක්ෂම ආයතන කියන්නේ growth එක එන්න අඩු වෙන්න පුළුවන් sustainable growth එකක් නෑ පරිසරය තුළ. right. අනාගතයක් නෑ එවැනි ආයතන වලට. දැන් උපාය මාර්ගයක සැලසුම් කරන්නේදී අපි සැලසුම් කරන්නේ අද ඉන්න තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට එන්නේ. අද ඉන්න තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට එන්නේ. අද ඉන්නේ 25 කියන තත්ත්වයේ ඕනම එකක. ඩිපොසිට් වලින් මේ ගත්තොත් ඩිපොසිට් වොලියුම් එක බිලියන් 25ක් කියලා කියනවා. නැත්නම් මිලියන් 25ක් ඕන එකක් හිතා ගන්න. ඒකට ඒක ඩබල් කරන්න ඕන නම් 20 වෙනකොට 50ක් වෙන්න ඕන. ඒත් එතනට යන්නේ කොහොමද? ඒවා තමයි උපාය මාර්ගය. අන්න උපාය මාර්ගය සැලසුම් කරන්නේදී කරන්නේ මේ අවුරුදු ගණනාව තුල අර අපේක්ෂා කරන තත්ත්වයට යන්න කොහොමද අපි මේක සැලසුම් කරන්නේ? ඒතර මේ සැලසුම් කරන තුල කළමනාකරුවන් මේ සම්පත් උපරිම භාවිතයෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒතර ඒක කරොත් තමයි අපිට බලාපොරොත්තු වෙන මට්ටමකට යන්න පුළුවන්. දැන් අපි 100ක් භාවිතා කළා 25ක් ගන්න ඕන 125 කාර්යක්ෂමතාවය. අපි සමහරට 50ට ඇවිල්ලා වෙන්න පුළුවන්. 50ට ඇවිල්ලා වෙන්න පුළුවන්. නමුත් අපි උපරිම අපි අකාර්යක්ෂමයි සාපේක්ෂව තව ආයතනයක් 100ක් 50ට ඇවිල්ලා එන්න පුළුවන්. නමුත් ඒ භාවිතා කරන්නේ ඊට වඩා අඩු සම්පත් ප්‍රමාණයක්. හරි? අඩු සම්පත් ප්‍රමාණයක්. 200ක් සම්පත් භාවිතා කළා 50ට එන්න පුළුවන්. 25 ඉඳන්. මොකද අපේ තත්ත්වය 50 කියන එක 50 බිලියන් කියන එක. බිලියන් කියලා හිතන්නකො. අපි 200ක් පාවිච්චි කරලා අපි යන්නේ 50ට. ඒක කාර්යක්ෂමතාව කීයද? 50 වෙදිම 200 නේ? හතරෙන් එකයි 125. තව එක්කෙනෙක් 50ට එන්න පුළුවන් 100ක් පාවිච්චි කරලා. එයා පාවිච්චි කරන්නේ ඉන්පුට් එක 100යි. ඒතකොට එයාගේ කාර්යක්ෂමතාවය 150. අන්න ඒ විදිහට ආයතනයේ භාවිතා කරන මේ උපාය මාර්ග කියන්නේ අපිට ඕන තරම් පාවිච්චි කළා අපි බලාපොරොත්තු වෙන ඉලක්කය අත්පත් කරගන්න එකක් නෙමෙයි. කළමනාකරණයේදී තියෙන ඩෙෆිනිෂන් එක තමයි මේ සම්පත් සීමිතයි, සම්පත් හිඟයි. ඒවා ඵලදායී විදිහටත් කාර්යක්ෂම විදිහටත් කළමනාකරණය කිරීමෙන් අදාළ ඉලක්ක අත්පත් කර ගැනීම තමයි කළමනාකරණය කියන්නේ. ස්වාභාවික සම්පත් තමයි අපි ගන්න ඉන්පුට්ස් විදිහට. ඒවා සීමිතයි, ඒවා හිඟයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ගන්න සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකිනුත් ඵලදායීතාවයනොත් භාවිතා කළා අපේ ඉලක්ක අත්පත් කර ගැනීම තමයි කළමනාකරණය කියන්නේ. එහෙනම් 200ක් අරගෙන 50ක් ගන්න එක නෙමෙයි, එහෙම නැත්නම් 300ක් අරගෙන 50ක් ගන්න එක නෙමෙයි. අපි කරන්න ඕන පුළුවන් තරම් අපේ 50ක් ගන්න නම් ඊට වඩා අඩු ප්‍රමාණයක් ඊට වඩා මේ සම්පත් භාවිත කරන්න අපේ කාර්යක්ෂමතාවය 160 70 80 90 ඔය වගේ වෙන්න පුළුවන්. ඒතර යට එක අඩු වෙනවා. ඉන්පුට්ස් අඩු වෙනවා කාර්යක්ෂමතාවය වැඩි වෙනකොට. නේ? output input
ඉන්පුට් අඩු වෙන්න ඕන අවුට්පුට් වැඩි වෙන්න ඕන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. ඉන්පුට් අඩු වෙන්න ඕන අවුට්පුට් වැඩි වෙන්න ඕන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. right ඒ තමයි සරල සිද්ධාන්තය. හරි මේ ටික අපි ඔළුව තියාගෙන අපි ඊළඟට යමු. අපේ හෑන්ඩ් අවුට් එකට දැන් අපි දාලා සැලසුම් කරන එක ගැන කතා කරා. ඒ සැලසුම් කරන්නේදී මම කිව්වා පරිසර විශ්ලේෂණය කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ පරිසර විශ්ලේෂණය තුළින් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ පරිසරයේ තියෙන වාසිදායක සාධක මොනවද අවාසිදායක සාධක මොනවද කියන එක හඳුනගන්න. බාහිර පරිසරයේ තියෙන වාසිදායක සාධකවලට අපි කියනවා opportunities. බාහිර පරිසරයේ තියෙන අවාසිදායක සාධක වලට අපි කියනවා threats. අපි සරල SWOT analysis එක ගත්තොත්. ඒ වගේම අභ්‍යන්තර පරිසරයේ තියෙන දැන් මෙතන බාහිර පරිසරය තරංකාරී පරිසරය කියන දෙකම බාහිර පරිසරය තමයි. අභ්‍යන්තර පරිසරයේ තියෙන වාසිදායක සාධක වලට අපි කියනවා strengths. මේක අභ්‍යන්තර පරිසරයේ වාසිදායක සාධක strengths. බාහිර අභ්‍යන්තර පරිසරයේ අවාසිදායක සාධක weaknesses දුර්වලතා. ශක්තිවත කියන්නේ ඔක තමයි. ශක්තිය දුර්වලතා අවස්ථා සහ තර්ජන. අනිවාර්යයෙන්ම බාහිර සාධක අපිට පාලනය කරන්න බෑ. බාහිර සාධකවල අවස්ථාවල උපරිම ප්‍රයෝජන ගන්න ඕන මේ තර්ජන මග ඇරලා. තර්ජන මග ඇරලා. අභ්‍යන්තර සාධක අපි පාලනය කරනවා. එහෙම නැත්නම් ඒ කළමනාකරණයක් වෙන්නේ නැහැ. අන්නේ අභ්‍යන්තර සාධක පාලනය කරන එක තමයි කළමනාකරණය තුලින් කරන්නේ. අභ්‍යන්තර සාධක වල වාසිදායක සාධක වැඩි කරගන්න ඕන අවාසිදායක සාධක අඩු කරගන්න ඕන. ඒ මොනොත් අපිට පුළුවන් වෙනවා ඒ වැඩි කරගත්තු වාසිදායක සාධක භාවිත කරලා බාහිර පරිසරයේ තියෙන අවස්ථාවන් වලින් උපරිම ප්‍රයෝජන ගන්න. තර්ජන මග ඇරලා. එතන මේ පරිසර තුන විශ්ලේෂණය කරන්න ඕන. බාහිර පරිසරය, තරංගකාරී පරිසරය සහ අභ්‍යන්තර පරිසරය. බාහිර සහ තරංගකාරී පරිසර දෙකම බාහිර පරිසර. අපි තරංගකාරී පරිසරය වෙනම ගත්තේ ඒක විශ්ලේෂණය කරද්දී එහෙම නැත්නම් ඒක විශ්ලේෂණය කරන විදිහ වෙනස් නිසා. මේ මම එදා ඔයගලන්ට වෙන්නපු රූපේ මෙතන මේ පරිසර විශ්ලේෂණය වර්ග 3 මෙන්න එදා මං හන්ද මේ රූපේ බැංකුව අපේ මොකක් බැංකුව හරි මුල්‍ය ආයතන හරි අපේ ආයතන. ඒකට බවුන්ඩරිස් තියෙනවා. අපේ ආයතනෙට බවුන්ඩරිස් තියෙනවා. ඒ බවුන්ඩරි එකෙන් පිට අපි හා සමාන හරි අපි හා සමාන අනිකුත් මුල්‍ය ආයතන බැංකු සියල්ලම ඉන්නේ තරඟකාරී පරිසරයේ. තරඟකාරී පරිසරය. අපිට බලපාන සාධකම තමයි ඒගොල්ලන්ටත් බලපාන්නේ. අපිට පොලි අනුපාතවල තියෙන බලපෑම තමයි අපේ තරඟකාරී මුල්‍ය ආයතන වලට තියෙන පොලි අනුපාතවල බලපෑම. අපිට රුපියලයේ මේ අඩුවීම නිසා ඇතිවන බලපෑම තමයි අනිත් ආයතන වලට තියෙන්නේ. උද්දමනය නිසා ඇතිවන බලපෑම තමයි අනිත් ආයතන වලට අපිට සමානව තියෙන. ඒ නිසා කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එකට තරඟකාරී පරිසරයේ ඉන්න තරඟකරුවන්ට අපේ බැංකුවටත් හෝ අපේ මුල්‍ය ආයතනයටත් මේ බාහිර පරිසර සාධක සමානව බලපාන. ඒ බාහිර පරිසර සාධක අපි ගන්නවා ගෝලීය පරිසරයේ තියෙන සාධක සහ උපක්‍රමික පරිසරයේ තියෙන නැත්නම් දේශීය පරිසරයේ තියෙන සාධක විදියට. මම දැන් මේක කතා කරන්නේ. ගෝලීය පරිසරයේ සිද්ධ වෙන යම් දේවල් අපේ රටට බලපානවා. අපේ රටේ තියෙන යම් දේවල් අපේ තරඟකරුවන්ටත් අපිටත් එක විදිහට බලපානවා. ඒතර මේ සාධක හතර මේ ඉරක් ගහලා තියෙන කළු පාට ඉර කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එක හරහා යන්නේ නැහැ. ඒක කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එකකින් ඉවරයි. ඒතකොට ඔය එක කොටසකින් නිරූපණය වෙන්නේ ආර්ථික සාධක ප්‍රධාන වශයෙන් හතරක් කිව්වා මම එදා. තාක්ෂණික සාධක, නෛතික දේශපාලන සාධක, සමාජ සංස්කෘතික සාධක. ඒතර ඔය කළු පාට ඉරිගාලා හතරකට බෙදලා තියෙන ඒ හතරෙන් නිරූපණය වෙන්නේ
ආර්ථික සාධක, තාක්ෂණික සාධක, දේශපාලන නෛතික සාධක සහ සමාජ සංස්කෘතික සාධක. ඒතර ඒවා බාහිර සාධක. ඒතර ඒවයි තියෙන අවස්ථාවන් වලින් අපි ප්‍රයෝජන ගන්න ඕන. ඒවා ඒ තියෙන තර්ජන අපි මග අරින්න ඕන පුළුවන් තරම්. තර්ජන මග අරින්න ඕන. කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එකට අර සාධක හතරම බලපෑවට කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එකේ ඉන්න තරඟකරුවන් කරන සමහර දේවල් නිසා අපේ බැංකුවට වෙනත් ආකාරයක බලපෑම් තියෙනවා. දැන් අර කියපු සාධක හතර එකම විදිහට අපිටත් අපේ තරඟකරුවන්ටත් බලපානවා. නමුත් මේ එන්වයරන්මන්ට් එකේ තියෙන කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එකේ තරඟකාරී පරිසරයේ තියෙන සමහර සාධක විශේෂයෙන්ම එකිනෙකාට තරඟකරුවන්ට බලපානවා. හරි. ඒ නිසා අපි තරඟකාරී පරිසරය වෙනම සලකා බලනවා. එහෙනම් උපාය මාර්ග සැලසුම් කිරීමේදී මෙන්න මේ අවස්ථා තර්ජන මොනවාද, ඊළඟට අභ්‍යන්තර වාසිදායක සාධක නැත්නම් ශක්තියින් දුර්වලතා මොනවද කියන එක සම්බන්ධයෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන. දැන් අපි බලමු දැන් එදා මම වැඩිදුරටත් කතා කරා මේ බාහිර පරිසරයේ තියෙන සාධක මොනවද කියන එක. හරි. අපි බලමු තරඟකාරී. මොකද ඒක ගොඩක්ම අවශ්‍ය වෙන්නේ මේ උපාය මාර්ග සමස්ත උපාය මාර්ග සකස් කරන්නේ. අපි බලන්නේ අලෙවිකරණයේදී නිසා අපිට වැදගත්ම වෙන්නේ අලෙවිකරණයේදී අපේ තරඟකරුවෝ කොයි ආකාරයකට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව. ඒකට අපේ අර සාධක අපිටත් අපේ තරඟකරුවන්ටත් එකම විදිහට බලපානවා. ඒකට ඒ බලපාන සාධක අතරේ තරඟකරුවෝ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, ඒකෙන් අපිට තියෙන වාසිදායක බලපෑම මොකද්ද, අවාසිදායක බලපෑම මොකද්ද කියන එක තමයි අපි බලන්නේ. ඒක තරඟකාරී පරිසරය නම් විශ්ලේෂණය කරන්න ඕන. හරි. තරඟකාරී පරිසරය විශ්ලේෂණය කරන්න මොනවද තරඟකරුවෝ කරන්නේ, මොනවද ඒගොල්ලන්ගේ උපක්‍රම, උපාය මාර්ග. ඒක විශ්ලේෂණය කරන්න මේ මාකටිං අලෙවිකරණ ප්‍රධාන උපදේශකයෙක්, අලෙවිකරණ ගුරු විදියට හඳුන්වන්න පුළුවන් ෆිලිප් කොට්ලර් හඳුන්වා දීලා තියෙනවා ක්‍රමවේදයක්. මම ක්‍රමවේද දෙකක් විතර කතා කරනවා මෙතන. එකක් ෆිලිප් කොට්ලර් විසින් හඳුන්වා දුන්න ක්‍රමවේදය කොහොමද මේ අපේ තරඟකරුවන්ව විශ්ලේෂණය කරන්නේ කියන්නේ. එයා කියන්නේ තරඟකරුවන්ව හඳුනා ගන්න ඕන. තරඟකාරී ආයතන එළවෙන බලපෑමේ ප්‍රමාණය මෙන්ම අනාගතයේ ඇතිවිය හැකි තරඟකාරීත්වය පිළිබඳ තක්සේරුවක් ලබා ගන්න ඕන. හරි. ඊළඟට තරඟ දැන් ඒක තමයි මේ අපි ගොඩක් වෙලාට කතා කරේ උපාය මාර්ගයක් හදනවා නම් ශාඛාවට ශාඛා බල ප්‍රදේශය, බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා. මොකද අපිට ශාඛා බල ප්‍රදේශය තුල තමයි අපේ ව්‍යාපාර වැඩි කරගන්න පුළුවන්. ඒකේ ඉන්න තරඟකරුවෝ කවුද, ඒකේ තියෙන තැන්පත්කරුවෝ කවුද, ණය ගන්න අය. ඒතර ඒව බාහිර පරිසරයේ තියෙන සාධක තමයි තැන්පත්කරුවන්, ණයකරුවන්, වෙනත් සේවා ලබා ගන්න අය, ආයතන, පාසල්, ඒ වගේ විවිධ කොටස් ඉන්නවා අපේ බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එකේ ශාඛා බල ප්‍රදේශය. අපි ඉස්සෙල්ලම අපේ ශාඛා බල ප්‍රදේශය හඳුනා ගන්න ඕන. එහෙම නැත්නම් කළමනාකරුවෙක්ට තමන් කොතෙන්ට යනවද මොනවද කරන්න කියන එක පිළිබඳ අවබෝධයක් ගන්න බෑ. යාරම ශාඛා බල ප්‍රදේශයේ ඉන්න මේ ඕනම කෙනෙක් සම්බන්ධයෙන් කළමනාකරුට ෆිංගර් ටිප්ස් වල තමන්ගේ ඇඟිල්ලේ තුඩු මත තියෙන දැනුමක් තියෙනවා. යම් කර්මාන්ත ශාලාවක් තියෙනවා නම් ඒ කර්මාන්ත ශාලාව කොහෙද තියෙන්නේ? ඒ කර්මාන්ත ශාලාවේ කී දෙනෙක් වැඩ කරනවද? මොනවද ඒගොල්ලෝ අලුතින් නිෂ්පාදනය කරන දේවල්, මොන වගේ දේවල්ද අයින් කරේ? ප්‍රවාහනය කොහොමද කරන්නේ? ඒගොල්ලෝ සම්බන්ධකම් පවත්වන කාත් එක්කද? ඒගොල්ලෝ සම්බන්ධකම් පවත්වන තරඟකාරී බැංකු මොනවද? ඒ හැම දෙයක් යනවා. අලුතෙන් කර්මාන්ත ශාලාව පටන් ගන්න ඕන නම් මේ පිළිවෙල දැනුම තියෙන්න ඕන. එහෙම නැත්නම් කල්පනාකරුවෙක්ට තමන්ගේ රාජකාරිය කරන්න බෑ, මේ ව්‍යාපාර ව්‍යාප්ත කරන්න බෑ. මොකද ඔය පරිසරය තුල ඉන්න අනෙකුත් තරඟකරුවොත් ඔය ආයතන වලට යනවා. ඊළඟ එක තමයි මේ හඳුනාගෙන මේ ගනුදෙනුකාර සේවාව. හරිද? ගනුදෙනුකාර සේවාව ඉහළම මට්ටමකින් පවත්වාගෙන යන්න ඕනේ එවැනි ආයතනත් එක්කලා. එතකොට එවැනි ආයතන අපෙන් ගිලිහෙන්නේ නැහැ. අපෙන් ගිලිහෙන්නේ නම් ඔයගලන්ට ගනුදෙනුකාර සම්බන්ධතා කළමනාකරණයේදී කතා කරන්නේ අපි පාර්ට්නර් කෙනෙක් විදියට තමයි අවසානයේදී
එවැනි ආයතන සහ අපේ බැංකුව පවතින්නේ. එතකොට ඒගොල්ලෝ තමයි සමහරට අපිට උපදෙස් දෙන්නේ මේ විදිහට කරන්න ඕන කියලා. පාර්ට්නර් කෙනෙක්. පාර්ට්නර් කියන්නේ දෙපැත්තටම වාසිදායක එකක්. පාර්ට්නර් කෙනෙක් කිව්වහම දෙපැත්තටම වෙන්න ඕනේ. ඒක එක පැත්තකට විතරක් නෙමෙයි. දැන් බැංකුවට විතරක් නෙමෙයි වාසිය තියෙන්නේ. අනිවාර්යයෙන්ම ආයතනයට වාසිය තියෙනවා. එහෙම වුණොත් ඒ සම්බන්ධය හොඳින් යනවානේ. ඒතර ඒකට හේතුව මේ බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එකේ තමයි අපේ තරහකරුවෝ ඉන්නේ. ඒ තරහකාරී ආයතන මොන විදිහටද මෙවැනි ආයත කට්ටියත් එක්කලා සම්බන්ධකම් පවත්වන්නේ කියන එක ඒගොල්ලන්ගේ අනාගතයේ මොනවද ඒගොල්ලන්ගේ සැලසුම් කියන එක පිළිබඳව තක්සේරුවා. ඒතර හොඳ ගණදුනුකාර සම්බන්ධතා ජාලයක් පවත්වාගෙන යනවා නම් මේ පුළුවන් මේ තොරතුරු ලබා ගන්න. ඒවට මාකට් රිසර්ච් තව අමතර දේවල් තියෙනවා. ඒවත් කරලා හොයාගන්න පුළුවන්. තරංකරුවන්ගේ අරමුණු හඳුනා ගැනීම. ඒගොල්ලෝ අනාගතයේදී මොන වගේ අපේක්ෂාවන්ද තියෙන්නේ? කුමන තත්ත්වයකට උන් ගමන් කරන දිශාව. ඒ වගේ දේවල් සම්බන්ධයෙන් හඳුනා ගැනීමක් කරන්න ඕන. උපාය මාර්ග. ඒගොල්ලෝ මොන වගේ වෙළඳපොළවලද ක්‍රියාත්මක වෙන්නේ? ඒගොල්ලන්ගේ වෙළඳපොළ කොටස අතීත උපාය මාර්ග මොන වගේ දේවල්ද කියන්නේ? අනාගත උපාය මාර්ග. ඒ වගේ දේවල්. තරඟකරුවන්ගේ ශක්තියින් සහ දුර්වලතා. ඒගොල්ලන්ට තියෙන ශක්තිය මොකද? දැන් සමාජලාට සේවක මණ්ඩලයේ ප්‍රියමනාප හැසිරීම ඒගොල්ලන්ගේ ශක්තියක් වෙන්න පුළුවන්. ඒක හේතුවක් වෙනවා විශිෂ්ට ගණදුනකාර සේවාවකට. අපි සමහරට ටෙලිෆෝන් එකකින් කතා කරාම දැන් අපේ බැංකුවට කතා කරාම කවුරු හරි එළියෙන් ටෙලිෆෝන් එකකින් එයා උත්තර දෙන ආකාරය තරංකාරී බැංකුවකට කතා කරාම ඒගොල්ලෝ උත්තර දෙන ආකාරය තමයි අපිට හිතා ගන්න පුළුවන් කොහොමද ගණදුනුකාර සම්බන්ධතා පවත්වන්නේ කියන එක. පොඩි සාධකයක් විතරයි. පොඩි සාධකයක් විතරයි. ඊළඟට යම් කිසි ප්‍රශ්නයක් ඇහුවාම ගණදුනුකරුවන්ට කොහොමද රෙස්පොන්ඩ් කරන්නේ? දැන් මම ඔයගලන්ට කස්ටමර් චාට් එක ගැන කතා කරන්නේ. කස්ටමර් චාට් එකේ තියෙනවා සවිස්තරාත්මකව ගණදුනුකරුවන්ගේ පැමිණිලි වලට තොරතුරු විමසීම් වලට කොහොමද බැංකුව රිප්ලයි කරන්න ඕනේ. ඉතින් බලන්න ඕගොල්ලෝ ඒව කරනවද කියන එක බැංකුවල වැඩ කරන අය. එහෙම කරනවා නම් ගණදුනුකරුවන් විශේෂ බැඳීමක් ආයතනත් එක්කලා ඇති කර ගන්නවා. ඉතින් මේ තියෙන පරිසරය තුල එකම සම්පත් ප්‍රමාණයකට විවිධ තරගකරුවන් තරගකාරීව මේ ක්‍රියාත්මක වන තත්ත්වය තුළ. මොකද හේතුව උග්‍ර තරගයක් තියෙනවා බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ. සහ ඊළඟ එක තමයි මේකේ අර ස්විචින් කොස්ට් එක හරි අඩුයි මම කතා කරේ. يعني එක බැංකුවක නිමැවුමක් අයිතරලා තව බැංකුවක නිමැවුමක් ගන්න යන මිල හිම හරි අඩුයි. සමහරවිට මිලක් ඇත්තෙම නේද? අපි දැන්ට භාවිතා කරන මොන හරි යන්ත්‍රයක් මිල අධික යන්ත්‍රයක් අයින් කළා තව එකක් ගන්න ගියොත් කොස්ට් එකක් දරන්න වෙනවා. නමුත් අපේ දැන් තියෙන ජංගම ගිණුමක් වහලා තව බැංකුවක ජංගම ගිණුමක් අරින්න ලොකු වියදමක් කියන්නේ. ඒ කියන්නේ අපිට ස්විචින් කොස්ට් එක අඩුයි. දැන් ගණදුනකරුවන්ට මේ බැංකුවේ නිමැවුමත් ඊළඟ බැංකුවේ නිමැවුමත් අතර ලොකු වෙනසක් පේන්නේ නැහැ. ලොකු වෙනසක් ප්‍රතිලාභ වලින් පේන්නේ නැහැ. ඒ වුණාම ඒගොල්ලන්ට පහසුවෙන් මේ බැංකුව ඇත්තරලා වෙනත් බැංකුවකට යන්න පුළුවන්. ඒතර වෙළඳපොළ කොටස අපි අහිමි වෙනවා. ඒතර ඒක වළක්ව ගන්න අපි මොකෙන්ද? ගණදුනකාර සේවාවෙන්. ගණදුනකාර සේවාවෙන්. ඒතර ගණදුනකරුට බැරි වෙනවා අපේ බැංකුව අතහැරලා කතාවට කියන්නේ බැංකුවේ කළමනාකාර මහත්මයා කිව්ව මහත්මයාගේ මූණ බලාගෙන අපිට වෙන තැනක ගණදුනු කරන්න බෑ. නේ? ඒ කියන්නේ ගණදුනකාර සම්බන්ධතාවය. ඒක කරගන්න පුළුවන් වෙන්නේ විශිෂ්ට ගණදුනුකාර සේවාවක් තුළ. ඒතර ඒ මගින් අපිට පුළුවන් අපේ වෙළඳපොළ කොටස අතීත අනාගත උපාය මාර්ග මොනවද කියන එක මම දැන් සමාලාට ඉස්සර නම් ගණදුනුකරුවෙක් එක්කලා හොඳ ගණදුනුකරුවෙක් එක්කලා ඔය ලන්ච් එකකට ඩිනර් එකකට යන එක මේ දැක්කේ වැරද්දක් විදියට. එයාගෙන් අයිතු වාසියක් ගන්න මේ පෙළඹෙන අවස්ථාවක් විදියට. අද එහෙම සලකන්නේ. අද ඒක කරන්න ඕන දෙයක්. මං ඉන්න හොඳම ගණදුනකරුවෙක් එක්කලා මේ කැම වේලක් කන්න යන එක මේ අලෙවි උපාය මාර්ගයක්. ගණදුනකාර සම්බන්ධතා ශක්තිමත් කරගන්න පුළුවන් උපාය මාර්ගයක්. තමයි බැංකුව වල තියෙනවා 31st එකේ දැන් බැංකුවල ඉන්න අය දන්නවා 32 වෙනිදා ඉතින් ඔක්කොම වැඩ කරලා ඉවරලා බැංකුවේ අය ඉතින් පොඩි පාටියක් දානවානේ.
ඉතින් මම කළමනාකරු ඉන්න කාලෙදී අපි හොඳම කස්ටමර්ස්ලත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ සල්ලි කීයක්වත් ගන්න අපි ඒගොල්ලන්ට අපේ ගාන මේ කැම දෙනවා. ඉතින් තව තව ඔය සමාජ සත්කාර වැඩවලට සම්බන්ධ වෙනවා අපි අවුලේ. ඒ වගේ සම්බන්ධකම් ගොඩනගා ගන්න ඕන. right. තරගකරුවන්ගේ ශක්තියින් සහ දුර්වලතා මොනවද? තරගකරුවන් ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒතකොට ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳව මයිකල් පෝටර් ෆිලිප් කට්ලර් 4ක්. සමහර අය මොනවා හරි දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එතකොට සමහර අය ඇත්තම ඒවට විතරක් ප්‍රතික්‍රියා කරනවා. සමහර අය ඕනෑම ක්‍රියාවකට ප්‍රතික්‍රියා කරනවා. ඊළඟට සමහර අය ඉන්නවා තීරණය කරන්න බෑ ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන ආකාරය. ඒගොල්ලෝ හරියම හිඩන් කැරක්ටර්ස්. ඒතර ඒක පිළිබඳ දැන් කළමනාකරුගේ කාර්යය තුළ හෙන්රි මින්ස්බර්ග් කියලා දෙනවා කළමනාකරුගේ කාර්යය තුළ එයා මේ තොරතුරු විමර්ශනය කරන එක තමයි එයාගේ කාර්යයන්ගෙන් 50%කට වැඩිය කරන්න ඕන. තොරතුරු විමර්ශනය එතෙන්දී භූමිකා කළමනා කරන භූමිකා කියලා කීපයකට හඳුන්වලා දීලා තියෙනවා. එයා තරගකරුවන්ගේ තමන්ගේ කණ්ඩායම්කරුවන්ගේ මේ හැම එක්කෙනාගේම තොරතුරු පිළිබඳව අවබෝධයක් ගන්න ඕන. ඒතර පුවත්පත් බලන එකද, ගුවන්විදුලි සවන් දෙන එකද, ටීවී එක බලන එකද කළමනාකරුගේ කාර්යයට අයිති එකක්. ඒ ඔක්කොම කරන්න බැරි ඉන්න අඩුම ගානේ උදේට පුවත්පත් ටිකවත් කළමනාකරු වන්න. පුවත්පත් වලට අමතරව ඕන තරම් සෝෂල් මීඩියා තියෙනවා තොරතුරු දැනගන්නනේ. ඒක කළමනාකරු යම්කිසි කාලයක් රාජකාරීමේ අවශ්‍යතාව සඳහා ඒ විමර්ශනය කරන්න අවස්ථාවක් ගන්න ඕන. ඒක කළමනාකරු දෙයිනම් ඇවිල්ලා වාඩිලා පුටුවට එලා චෙක් අත්සන් කරන එකවත් වවුචර් කපන එකවත් කරන එක කළමනා කරන කාර්යයක් නෙමෙයි. එයාට තොරතුරු තියෙනවා. මොකද ඒ තොරතුරු මත තමයි එයා තීරණ ගන්නෙ. ඒ තීරණ ගන්නේ තරගකරුවන්ව අභිබවා යන්න. මේ තරගකරුවෝ ක්‍රියාත්මක වන ආකාරය අනුව අපි බලන්න ඕන මොනවද කියලා. ඒගොල්ලන්ගේ ක්‍රියාවලට අපි දක්වන ප්‍රතික්‍රියාව. ඒත් අපි කරන්න ඕන ප්‍රතිචාර දක්වන්න ඕන ආයතන තෝරාගෙන අනිත් ආයතන අත්හැරීම. දැන් ක්‍රිකට් වලදී නේද? සමහර බෝල් තියනවා මේ ගහන්න බෑ ඒවට ගහන්න ගියොත් අවුට් වෙනවා. ඒතර ඒවා හිමීට තට්ටු දාලා ෂේප් කරලා නවත්ත ගන්න ඕන. වීක් බෝල් එකක් ආපු ගමන් හොඳට ගන්න පුළුවන්. අන්න ඒ වගේ හැම එකකටම දැන් ඔය සමහරලාට ඔයගොල්ලෝ දැකලා ඇති ෆුට්බෝල් මැචස් වල අර රිප්ලේස් කරාම ගිය අලුත් එක්කිනා අර හෙඩ් දුවනවා මේට දුවනවා ඒ අලුතෙම තේකීම තේරුමක් නැහැ. දැන් අපි රාජකාරී කරනකොට අපි දරන එෆර්ට් එකට සාපේක්ෂව ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් තමයි අපි කරන්න ඕනේ. ඒක නේ එහෙම නැත්නම් වෙන්නේ අර ඉස්සෙල්ලා කිව්වා වගේ සම්පත් ආපතේ නාස්ති කියලා අපේ ශාරීරික ශක්තිය කාලය ඒ ඔක්කොම වැය කරලා නමුත් අපි ගන්න ප්‍රතිඵලය හරි පොඩ්ඩයි. මම සාමාන්‍යයෙන් ඔකට කියන්නේ මාළු අල්ලනවා කොට මාළු වල ස්ට්‍රැටජි කියන්නේ උපාය මාර්ග කියන්නේ පොඩි මාළු සාලයෝ උරුල්ලෝ මන් දන්නවද කියලා. පොඩි මාළු හැමට ගහලා ලොකු මාළු අල්ල ගන්න පුළුවන් වෙනවා. තෝරු මෝරු ලොකු එවුන්. හරිද? ඒක තමයි උපාය මාර්ග කියන්නේ. පුංචි වෙනසකින් පොඩි චේන්ජ් එකකින් ලොකු ඉම්පැක්ට් එකක් ගන්නවා. පොසිටිව් ඉම්පැක්ට් එකක්. නෙගටිව් ඉම්පැක්ට් එකක් නෙමෙයි. එහෙම නැතුව අපි තෝරු මෝරු හැමට ගහලා සාලයෝ උරුල්ලෝ මේ පොඩි ආල්මැස්සෝ එහෙම බානවා නම් ඉතින් වැඩක් නැහැ. ඒක උපාය මාර්ග නෙමෙයි. ඒක අර සම්පත් නාස්ති කරන එක. සම්පත් නාස්ති කරන එක. අපි පුංචි සම්පත් ප්‍රමාණයකින් ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒතර අපි හැම දෙයකටම රියැක්ට් කරන්න යන්න හොඳ නැහැ. අපි දැන් අර පොසිෂනින් ගැන කිව්වනේ. අර ඉස්සෙල්ලා හෑන්ඩ් අවුට් එක අපි කතා කරේ. මාකට් එක සෙග්මන්ට් කරන්න ඕන. මාකට් එක සෙග්මන්ට් කරන්න ඕන. ඊළඟට ඒක ඉලක්ක කරන්න ඕන සහ අදාළ නියම ස්ථානයේ පොසිෂන් කරන්න ඕන. අන්න ඒ විදිහට ගියොත් එහෙම අපිට පුළුවන් වෙනවා මේ ඉලක්ක වෙළඳපොළ අත්පත් කරගන්න. එහෙම බැරි වුණොත් අපිට බැරි වෙනවා ඉලක්ක වෙළඳපොළ අත්පත් කරගන්න. රේට හැම එක්කෙනාටම සේවාව සපයන ටිකක් අමාරුයි. ඒ එතනදී ශාඛාවක් ගත්තොත් දැන් ග්‍රාමීය ශාඛාවක් ගත්තොත් විවිධ වර්ගය එන්න පුළුවන්. ඒක අර්ධ නාගරික ඊට වඩා වෙනස්.
කළමනාකරුවෝ උපායශීලී වෙන්න ඕන අර මාජිනල් කස්ටමර් කෙනෙක් තමන්ට ආන්තික ලාභයක් ලැබෙන ගණදන කරුට සේවයක් කරන ගමන්ම තමන්ට උපරිම ලාභයක් ලැබෙන ගණදනකොට වැඩි ප්‍රයෝරිටි එකක් දීලා සේවය කරන. උතනදී අර සමානාත්මතාවය කියන එක ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. හරිද? සමානාත්මතාවය කියන එක ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒතර අපිට සමාජයේ තත්ත්වය අනුව අපිට හම්බ වෙනවා අපිට ගොඩක් ලාභ හම්බෙන්නේ නැති ගණදනකරු ආන්තික ගණදනකරු මාජිනල් කස්ටමර්ස් මට ගම්වල තියෙන දරිද්‍රතාව. ඒවා මේ නිසා අනිවාර්යයෙන්ම රජයේ ප්‍රතිපත්ති මත මේ පුද්ගලයන්ව බැංකුකරණය සඳහා යොමු කරගන්න වෙන. දැන් අර ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් එක කතා කරද්දී අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ බැංකු ක්‍රමය තුළ ක්‍රියාත්මක කරගන්නවා. ඒගොල්ලන්ගෙන් අපිට ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට සේවය කරන ගමන් අපේ ප්‍රයිම් කස්ටමර් කෙනෙක් આવුත් එහෙම ඔහුට අවධානය යොමු වෙන්න ඕන. මම අර සරල උදාහරණයක් කිව්වේ දැන් අර වගේ ගණනකරුවෙක් කලමනාකරු ඉස්සරහා වාඩි වෙලා මොන හරි වැඩක් කරන අතර තමන්ගේ හොඳ ගණනකරුවෙක් આવුත් එහෙම එයා දිහා බලලා hina වෙලා එයාව ඇක්සෙප්ට් කරන්න ඕනේ. එතකොට එයාට හිතෙනවා රයිට් මම ඇක්සෙප්ට් කරා. ඒතර එයාගේ වැඩේ කරගෙන යයි සමහරලා. එහෙම නැතුව බැලුවේ නැත්නම් එහෙම ඔන්න එතන ගැටලුවක් ඇති වෙන අවස්ථාවක් තියෙනවා. ඒවා මේ ප්‍රායෝගිකව අත්දකින්න දේවල්. මයික් පිලිප් කොට්ල මේ තරගකාරී පරිසරයේ ඉන්න තරගකරුවන්ව විශ්ලේෂණය කරන්න අපිට කියලා දීපු ක්‍රමවේදය තමයි මේක. තරගකරුවෝ හඳුනගන්න ඕන කවුද බ්‍රාන්ච් කමාන්ඩ් ඒරියා එකේ ඉන්න අපේ තරගකරුවෝ කවුද කියලා හඳුන ගන්න ඕන. කොයි ආයතන. ඒගොල්ලන්ගේ අරමුණු ඒගොල්ලෝ මොන මොනවාද දැන් ක්‍රියාත්මක කරන දේත් කරන්නේ. හරි. ඊළඟට ඒගොල්ලන්ගේ උපාය මාර්ග ඔය වගේ කරුණු 5ක් 6ක් කතා කරනවා. ඒත් අපි ඒගොල්ලන්ගේ හැම එකකටම අවශ්‍ය නැහැ ක්‍රියාත්මක වෙන්න. ඒතර ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැති මම ක්ලාස් එකේ ඉන්නේ ගෙදරට කතා කරන්නේ. මේ ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ නැති සෙග්මන්ට් එකක් තෝරගෙන අන්න ඒගොල්ලන්ට සේවාව සපයලා අපි සමහරට ඒක මේ නිෂ් මාකට් එකක් වෙන්න පුළුවන්. ලාභේ උපරිමයි. ඊළඟට අපි බලමු මයිකල් පෝටර්. මයිකල් පෝටර් තරඟකාරී පරිසරය විශ්ලේෂණය කරන්න මොකද්ද ඉදිරිපත් කරපු ක්‍රමවේදය කියලා. මයිකල් පෝටර්ගේ ක්‍රමවේදය තමයි මෙන්න මේක. ඉතින් පෝටර්ගේ පංච බල විශ්ලේෂණය. මෙන්න මේවා මේ ඔය ප්‍රශ්න වලට එනවා නේ ඇවිල්ලා තියෙනවා. මේක සිංහලෙන් ගත්තොත් එහෙම උඩ සප්ලයර්ස් මේ රූපසටහන වශයෙන් ඇඳ ගන්න උඩ ඉන්නේ සප්ලයර්ස් සැපයුම් කරුවන්. යට බයර්ස් ගැනුම් කරුවන්. ඒතර අපේ සප්ලයර්ස්ලා කියන්නේ ඩිපොසිටර්ස්ලා. අපේ ගැනුම් කරුවෝ කියන්නේ ණය ගන්න අය. ණය ගන්න අය. පොටෙන්ෂල් එන්ට්‍රන්ස් නව ආයතන මෙමෙත අලුතින් එකතු වෙන ආයතන තරඟකාරී ආයතන එකම මාකට් එකට එන අලුත් ආයතන. සබ්ස්ටිටියුට්ස් කියන්නේ ආදේශක භාණ්ඩ. අපේ නිමැවුම් වලට සමාන අපේ ගණනකරුවන්ට ආදේශකයක් විදිහට භාවිත කරන්න පුළුවන් භාණ්ඩ. සප්ලයර්ස් එකෙන් තියෙනවා සැපයුම් කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය. bargaining power of suppliers. ඒතර ඒ බලපෑම අපේ ආයතනයේ තියෙනවා. ඊළඟට ගැනුම් කරුවන්ගේ තියෙනවා ගැනුම් කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය. bargaining power of buyers. අලුත් ආයතන ආවම නව ආයතන වලින් ඇති තර්ජන. මොකද එකම මාකට් එකේ කොටසක් අත්පත් කරගන්න තමයි මේ අලුත් ආයතන උත්සාහ කරන්නේ. ඒතර ඒගොල්ලන්ගෙන් තර්ජනයක් තියෙනවා මාකට් ෂෙයා එක අඩු වෙන්න. ඊට සබ්ස්ටිටියුට්ස් නැත්නම් ආදේශක භාණ්ඩ වල තර්ජනය කියන්නේ
වොලියුම් එක අඩු වෙන සේල්ස් වොලියුම් අඩු වෙන්න හේතු වෙනවා. මොකද තරඟකරුවන්ගේ ආදේශක භාණ්ඩ අනිවාර්යයෙන්ම තරඟකරුවන් කියවනේ. තරඟකරුවන්ගේ ආදේශක භාණ්ඩ තමයි මිලදී ගන්නේ සමාට ප්‍රයිස් එක මොනවාරි හේතුවන් නිසා. අපේ සේල්ස් වොලියුම් එක අඩු වෙනවා. ඔය හේතු නිසාම එකම ආයතන හරිද? එකම ආයතනය තරඟකාරී භාණ්ඩ දෙකක් වෙළඳපොළට ඉදිරිපත් කරලා ඒ කොයි භාණ්ඩය මිලදී ගත්තත් ඒ අදාළ ආයතනයේ භාණ්ඩයක් තමයි මිලදී ගන්නේ. ඔය කිරිපිටි වර්ගයක එහෙම ඔහොම තිබුණා. හොඳට මතක් කරලා බලන්න මට නම් මෙහෙම කියන්න ටිකක් අමාරුයි. ඒගොල්ලෝ තරඟකාරී භාණ්ඩයක් විදිහට තවත් එක භාණ්ඩයක් ආදේශක භාණ්ඩයක් ප්‍රමෝට් කරනවා. හැබැයි මේ ආදේශක භාණ්ඩ ඉදිරිපත් කරන්නේත් එකම ආයතනය. ඒගොල්ලන්ගේ කොයි භාණ්ඩය මිලදී ගත්තත් ආයතනයට තමයි ලාභය එන්නේ. මේ කියන්නේ ඒක නෙමෙයි මේ තියරිය තමයි පාවිච්චි වෙන්නේ. මේ කියන්නේ අපේ භාණ්ඩ වලට ආදේශක භාණ්ඩ වෙනත් තරඟකරුවෙක් ඉදිරිපත් කරාම අපේ වොලියුම් එක සේල්ස් වොලියුම් එක අඩු වෙනවා. ඒක අපිට තරඟකරුන්ගෙන් තියෙන බලපෑම. දැන් මැඩ්නේ තියෙනවා තරඟකාරීත්වය. එහෙම නැත්නම් තරඟකරුවන් අතර තියෙන විවිධ උපාය මාර්ග භාවිතා කරමින් අලෙවිය වැඩි කරගන්න කරන උත්සාහය තරඟකාරීත්වය. මේ වටේ තියෙන හතර මේ ආයතනයට පිටස්තරව ආයතනය හෝ කර්මාන්තයට පිටස්තරව සැපයුම් කරුවන් ඒගොල්ලන්ගේ මේගොල්ලන්ගේ වෙන තර්ජන. අපි බලමු මොකද්ද bargaining power of suppliers bargaining power of buyers කියන්නේ. පළවෙනි එක තමයි ගැනුම් කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය. ගැනුම් කරුවන්ගේ කේවල් කිරීමේ ශක්තිය. මුල්‍ය ආයතන වල ගැනුම් කරුවෝ කවුද? ණය ගන්න අයනේ. ණය ගන්න අය. ණය ගන්න අය බලාපොරොත්තු වෙන්නේ අඩු පොලියට ණය ගන්නද වැඩි පොලියට ණය ගන්නද? අඩු පොලියට ණය ගන්න. අඩු පොලියට ණය දුන්නාම මම ඕගලන්ට බෑන්කර්ස් ඉක්වේෂන් කියලා ඉක්වේෂන් එකක් කරා මතක ඇති. මේකෙන් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් මේ කියන්නේ මොකක්ද කියලා. හරි. Financial cost plus operational cost plus provision and MPI. මතකයි මේකනේ. ආදායම සමානයි මුල්‍ය වියදම, මෙහෙයුම් වියදම, වෙන් කිරීම ගන්න ලාභය. සරලව ගත්තොත් බැංකුවක ඉක්වේෂන්. මේ ආදායමෙන් අපිට එන්නේ පොලි ආදායම. ඊට 80ක් විතර ලැබෙන්නේ පොලි ආදායම. ණයවලින් ලැබෙන පොලිය. ඒ නිසා අපි පොලි ආදායම විදිහට තමයි කියන එක ගන්න. අනිත් එක අමතක කරන්න පුළුවන්. දැන් මහා පරිමාණ ගැනුම්කරු රුපියල් බිලියන් එක ණයක් ගන්න අය. right රුපියල් බිලියන් එක ණයක් ගන්න වෙනවා. ඒතර ඒ කියන බැංකුව 100ට 10ට දෙනවා. අපි හිතමු නෑ. ඒ කියන බැංකුවේ සාමාන්‍ය එක එකයි. ඒතර මෙතන 100ට කරයි. මෙන්න මේක තමයි සාමාන්‍ය සූත්‍රය. ඒ කියන බැංකුවේ. ඒගොල්ලන්ගේ පොලි ආදායම 10ක් තියෙනවා. ඇවරේජ් පොලි අනුපාතය 10යි. ඩිපොසිට් වලට 4ක් ගෙවනවා. මෙහෙම පිරිවැයත් 4ක් තියෙනවා. වෙන් කිරීම 1යි, ලාභය 1යි. මේ කියන බැංකුව 10යි, තරඟකාරීත්වය තුල 4යි, 1යි, 1යි.
මෙයාගේ මෙහෙයුම් පිරිවැය සේවක මණ්ඩලය හෝ අනිකුත් පිරිවැය මේ බැංකුව වගේ භාගයයි. මේ බැංකුව වගේ භාගයයි දෙකක්. 4 2 6 1 7 3 10යි. මහා පරිමාණ ගැනුම්කරුවෙක්. එහෙම නැත්නම් ණය ගන්න එක්කෙනෙක් වෙනවා. මේක කරා මතක ඇති ඔයගොල්ලෝ. එයා ඇවිල්ලා 1 බිලියන් ලෝන් එකක් ගන්නදී එයා ඉල්ලනවා 100%. මේක වෙනස් කරන්න බෑ. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. ලාභයක් නැහැ. නේ? ඒ වෙන 9ට දුන්නොත් බැංකුවට ලාභයක් නැහැ. ඒක ලාභයක් නැතුව බිස්නස් කරලා තේරුමක් නැහැ. මේ B බැංකුව right එකයි දෙකක් ලාභ තියෙනවා. 9ට දුන්නා. මෙයාට උන තව ටිකක් අඩු කරන්න පුළුවන්. ඕන ඊළඟ අවස්ථාවේදී තවදුරටත් භාගයෙන් කළා 8.5 වසන් පුළුවන්. එතකොට ගනුදෙනුකරු යන්නේ B බැංකුවටද A බැංකුවටද? B බැංකුවට. මොකද හේතුව එයාට 8.5ට ඕ 9ට හම්බ වෙනවා. මෙයා 8.5ට දුන්නොත් මොකද වෙන්නේ? තරඟට ගිහිල්ලා 8.5ට දුන්නොත් මෙයා දශම පහක් අලාභයිනේ. දශම පහක් අලාභයි. මේ තීරමක් නැති බිස්නස් එක. මෙතනදී තීරමක් නැහැ. එහෙනම් කොහෙද ගැටලුව තියෙන්නේ? මෙතන තියෙන ගැටලුව ඔපරේෂන් කොස්ට් එක තමයි ගැටලුව තියෙන්නේ. අභ්‍යන්තර දුර්වලතාව වැඩි. එතකොට සප්ලයර් ගැනුම්කරුවා බයර් ගැනුම්කරු එයාගේ කේවල් කිරීමේ එයා කියනවා 1 බිලියන් මං ගන්නවා ණය 1 බිලියන් ණය කියවහම ලොකු පොලියක් එනවා නේ 1 බිලියන් ගන්නවා මට මෙච්චර දෙනවා. ඒත් මේ තරඟකාරීත්වය තුල ගනුදෙනුකරු A බැංකුව අතහැරලා B බැංකුවට එද්දී මගේ බැංකුව A බැංක් A නම් මට මගේ බිස්නස් එක නැති වෙනවා. ඒකට හේතුව වෙන්නේ ගනුදෙනුකරුගේ කේවල් කිරීමේ ශක්තිය. එයා කේවල් කරනවා පොලියට. පොලිය අනුපාත අඩු කරන්න කේවල් කරනවා. එයා තරඟකාරී බැංකුවත් එක්කලා කතා කරනවා කීයකද මට දෙන්න පුළුවන් කියලා. මේ බැංකුව 9ට දෙන්න එකඟ වුණොත් අතර බිඳුවයි. ඒක ලාභයක් නැතුව හරි දුන්නා කියන්නේ. ආයෙම කතා කරොත් එහෙම B බැංකුවට පුළුවන් 9 නෙවෙයි 8.5. මොකද B බැංකුව දැන් අර ඒත් එක්ක 9ට යනවා කියලා දැනගත්තාම ආයෙම B ට පුළුවන් ගණනකට කතා කරලා රයිට් අපි 8.5ට නැත්නම් 8.75ට 0.25ක් හරි අඩු කරගන්න කස්ටමර් බලන්න. ඒ මහා පරිමාණයේ ගණනකරු තමන් මිලදී ගනිද්දී භාගයෙන් කරනවා. ඕකම තමයි භාණ්ඩවට. දැන් යම්කිසි නිෂ්පාදන ආයතනයක භාණ්ඩ මිලදී ගන්න මහා පරිමාණ ගණනකරුවෙක් ඉන්නවා නම් උදාහරණ ලංකාවේ මහා පරිමාණයෙන් මිලදී ගන්නවා නම් අපිට ඕන ගානට තේ විකුණන්න බෑ. ඒ ගණනකරු එහෙම නැත්නම් ගැනුම්කරුගේ මිලට තමයි අපිට විකුණන්න තියෙන්නේ. අපි ඉන්නේ බයර්ස් ලගේ මාකට් එකේ. බයර් කියන ගානට තමයි අපිට දෙන්න වෙන්නේ. හරි? බයර් කියන ගානට තමයි අපිට දෙන්නේ. ඒ ගැනුම්කරුගේ කේවල් කිරීමේ ශක්තිය. ඕකම තමයි අනිත් පැත්තට සැපයුම්කරුගේ කේවල් කිරීමේ ශක්තිය. කවුද අපේ සැපයුම්කරු? අපිට තැන්පතු ලබා දෙන එක්කෙනා තමයි අපේ සැපයුම්කරු. ඒ තැන්පතු මත තමයි අපි ණය නිර්මාණය කරන්නේ. නිෂ්පාදන ආයතනය කරන අමුද්‍රව්‍ය සපයන එක. ඒ යම්කිසි අමුද්‍රව්‍ය සපයන්නේ මහා පරිමාණයෙන් අමුද්‍රව්‍ය සපයනවා නම් එයා තමයි කන්ට්‍රෝල් කරන්නේ මාකට් එක. එයා කියන ගානට තමයි අපිට අමුද්‍රව්‍ය ගන්න සිද්ධ වෙන්නේ. නේ? එයා කියන ගානට තමයි අපිට අමුද්‍රව්‍ය ගන්න සිද්ධ වෙන්නේ. මොකද එයා මහා පරිමාණ සැපයුම්කරු නිසා එයා කන්ට්‍රෝල් කරන මාකට් එක. දැන් අපි බැංකුව ගත්තොත් එහෙම මහා පරිමාණ සැපයුම්කරු කියන්නේ විශාල තැන්පතුකරු බිලියන් 2 3 තියෙන තැන්පතුකරු. ඒකට මේ පැත්ත නෙමෙයි වෙනස් වෙන්නේ. මේ පැත්ත. එයා 104ක් තමයි දෙන්නේ
සාමාන්‍යයෙන් මෙයා ඉල්ලනවා 100ට 5ක්. ඒකම වෙච්ච ගමන් ආයෙ මෙතන ලාභේ බිඳුවයි. මෙයා මෙතන 100ට 5ක් දුන්න ගමන් 5 දෙක 7යි බෙදෙන්නේ 10යි. එයාට ලාභේ දෙකක් තියෙනවා නේ. ඒ වගේම අනිත් පැත්තට මේකත් වෙනස් වෙන්නේ ආදායම් පැත්ත වෙනස් වෙන්නේ. 5ක් නෙමෙයි 6ක් ඉල්ලනවා. 6ට 10යි 12යි. මෙතන කීයද? 6 දෙක 8යි 9යි 10යි. ඔන්න සැපයුම් කරුගේ කේවල් කිරීමේ ශක්තිය. සැපයුම් කරු කියන්නේ අපිට තැන්පතු ලබා දෙන පුද්ගලයා. අපේ සැපයුම් කරු මුල්‍ය ආයතන සැපයුම් කරු කියන්නේ ඩිපොසිටර්. එයා මහා පරිමාණයේ මෙයාගේ වොලියුම් එක වැඩි නම් ඩිපොසිට් කරන එයා පොලිය සම්බන්ධයෙන් තැන්පතුවේ පොලිය සම්බන්ධයෙන් කේවල් කරනවා. ඒ බැංකුව ඒ කියන බැංකුව මේ තරගයට ගිහිල්ලා මේ 106ක් දෙන්න ගියොත් එහෙම එයාගේ ලාභය ඍණ ලාභයක් නැහැ පාඩුවක් එකක පාඩුවක් තියෙනවා. තරගය තුල B කියන බැංකුව 106ක් දුන්නොත් එහෙම ඒත් එයාට එකක් ලාභ තියෙනවා. ඒතර එයා මෙතනින් වෙන පාඩුව එයා නැති කරගන්නේ මේ ගණන් කරුත් එක්කලා වෙන හරස් විකුණුම් ක්‍රොස් සෙලින් කරලා. තව එයාගේ වෙන LC වෙන්න පුළුවන් වෙනත් දේවල් වෙන්න පුළුවන් දාස්පාදක දේවල් අරගෙන කස්ටමර් සමග සම්බන්ධකම් නැති කරලා ගණන් කරුවාගේ වෙළඳපොළ කොටස අරගෙන වෙනත් හරස් විකුණුම් වලින් සමහරට මේ වෙන අවාසිය අවම කරගන්නවා. ඒත් අවාසියක් නෑ තාම. ඔන්න තරඟකාරීත්වය තුල සැපයුම් කරුට කේවල් කරන ශක්තිය තියෙනවා. සැපයුම් කරුට කේවල් කරන ශක්තිය තියෙනවා. එයා මහ පරිමාණයේ සැපයුම් කරු නිසා මේ කේවල් කිරීම තුල එක එක ආයතනවල අභ්‍යන්තර ශක්තිය මත අභ්‍යන්තර ශක්තිය හෝ දුර්වලතා මත ගණන් කරුව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගණන් කරුව ගිලිහෙනවා. දැන් මෙතනත් මේ අභ්‍යන්තර දුර්වලතාවය සේවක පිරිවැය හෝ වෙනත් මෙහෙයුම් පිරිවැය වැඩි නිසා මේ බැංකුවට වඩා ඒ කියන බැංකුවට මේ ගණන් කරුව ගන්න බෑ නේ. ඒක අභ්‍යන්තර ශක්තිය හෝ අභ්‍යන්තර දුර්වලතාවය. මේ බැංකුව අභ්‍යන්තර ශක්තිය වැඩි. ඒකේ අභ්‍යන්තර දුර්වලතාව වැඩි. ඒක නිසා අන්න ඒක තමයි මැනේජ් කරගන්න ඕන කලබලකාරී මොකද මේක මැනේජ් කරගත්තා නම් මේ ඒ කියන එක මේ හතර කියන එක දෙකට ගෙනාවන OC කියන එක එයාට පුළුවන් තරගකාරීත්වය තුල මේ කියන තරගයට යන්න නේ. මේ කියන තරගයට යන්න. දැන් මෙතන තරගෙදී ඒ බැංකුව මග හැරෙනවා එම්ප හැලෙනවා. මොකද එයාට තරග කරන්න බෑ යාගේ දුර්වලතා නිසා. ඔන්න තරගකාරීත්වය තුල ගණන් කරු මේ ප්‍රෙෂර් එක ඇති කරනවා ඒ බැංකුවටත් B බැංකුවටත් තමන්ගේ තැන්පතුවට වැඩි පොලියක් දෙන්න කියලා. ඕකම තමයි මහා පරිමාණයේ නිෂ්පාදන ආයතන වලට සැපයුම් කරු තමන්ගේ සැපයුම් වල එහෙම නැත්නම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ නම් ගන්න මහා පරිමාණයෙන් සපයනවා නම් ඒතර එයා කියන ගානට තමයි ගන්න වෙන්නේ නිෂ්පාදකයන්ට අර කියන අමුද්‍රව්‍ය. ඒගොල්ලන්ට තියෙනවා යම්කිසි කේවල් කිරීමේ ශක්තිය. පැහැදිලි නේද මේ? ඊළඟට අලුත් තරඟකරුවන් වෙළඳපළට ඇතුළු වීම. ඒතකොට මොකද්ද වෙන්නේ? අලුත් තරඟකරු වෙළඳපළට ආපු ගමන් වෙන්නේ වෙළඳපළ කොටස අඩු වෙනවනේ. මොකද ඒ අලුත් තරඟකරුවත් මේ තියෙන වෙළඳපළ කොටසෙන්ම යම්කිසි කොටසක් වෙන් කර ගන්නවා. ඒතකොට එයා අනෙකුත් තරඟකාරී ආයතනවල වෙළඳපළ කොටස අඩු වෙනවා. අලුත් තරඟකරුවන් ආවම නව තරඟකරුවන් නිසා ආයතනයේ වෙළඳපළ කොටස අඩු වේ. ආදේශක භාණ්ඩ આવොත් මොකද වෙන්නේ? වෙළඳපොලේ ඉන්න ගනුදෙනුකරුවෝ එම වෙළඳපොලේ ඉන්න ගනුදෙනුකරුවෝ ආදේශක භාණ්ඩ මිලදී ගන්නා නිසා අපේ ආයතනයේ භාණ්ඩවල තියෙන සේල්ස් වොලියුම් එක අඩු වෙනවා. ඒකේ ලාභය අඩු වෙනවා නේ. වෙළඳපොළ කොටස අඩු වුණා වෙළඳපොළ මේ සේල්ස් වොලියුම් එක අඩු වුණා
අපේ ආදායම අහිමි වෙනවා. අපේ ඉන්කම් එක අහිමි වෙනවා. ඒක තමයි ආදේශක භාණ්ඩ වලින් තියෙන තර්ජනය. දැන් අපිට ආදේශක භාණ්ඩ මොනවද? කොටස් වෙළඳපොළ අපිට ආදේශක භාණ්ඩයක්. ඊළඟට ට්‍රෙෂරි බිල් ට්‍රෙෂරි බොන්ඩ් අපිට ආදේශක භාණ්ඩ. මොකද මේ ඇයි ආදේශක භාණ්ඩ කියන්නේ? මං කිව්වා එදා පුද්ගලයන් තමන්ගේ ඉතිරි කිරීම සේවින්ස් තමයි මේ තැන්පතු හෝ ආයෝජන විදියට යොමු කරන්නේ යම් කිසි පොලියක් හෝ කැපිටල් ගේන් එකක් බලාගෙනනේ. තමන්ට ඉන්කම් එකක් ලැබෙනවා, පුද්ගලයන්ට ආදායමක් ලැබෙනවා රැකියාව වෙනත් ක්‍රම වලින්. ඊළඟට තමන්ට වියදම් ප්‍රමාණයක් තියෙනවා. ওই දෙකේ වෙනස ඉතිරි කිරීම. i සමානයි i minus e සමානයි s නේ. ওই දෙකේ වෙනස ඉතිරි කිරීම. මේ ඉතිරි කිරීම ප්‍රමාණය තමයි විවිධ ආයතනවල තැන්පතු විදියට හෝ ආයෝජන විදියට මේ පුරවැසියන් හරි කුඩා කුඩා ගණන්කරුවන් දාන්නේ. එහෙම වුණාම තමයි ඩිපොසිට් ෆන්ඩ්ස් මොබිලයිස් වෙලා මේ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ. අපේ තරඟකාරී ආයතන වලින් ඉදිරිපත් කරන තරඟකාරී ඉමේල් ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් මේ ඉතිරි කිරීම වලින් තමයි ෂෙයාර්ස් වලට යන්නේ. ඊළඟට ඉන්ෂුරන්ස් මාකට් එකේ ඉන්ෂුරන්ස් මේ පුද්ගලයා ගාව තියෙන ඉතිරි කිරීම වලින් තමයි එතෙන්ට යන්නේ. ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් එතෙන්ට යන්නේ මේ තිනින්ම තමයි. ඒවා ෆයිනෑන්ෂල් මාකට් එක හරහා විවිධ ආදේශක භාණ්ඩ විදියට ආයෝජන වුණාම බැංකුවට එන දැන් මගේ බැංකුව නම් මගේ බැංකුවට එන තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. හරිනේ? රයිට්. ඊළඟට තමයි මේ තරඟකාරීත්වය තුඩ ඉන්න විවිධ තරඟකාරී ආයතන විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරනවා, විවිධ උපක්‍රම අනුගමනය කරනවා ගනුදෙනුකාර පංගුව සහ සේල්ස් වොලියම් එක අලෙවි ප්‍රමාණය වැඩි කරගන්න. එක එක තරඟ තියෙනවා, සෝෂල් අනුග්‍රහකත්වය අනුග්‍රහකත්ව දක්වනවා විවිධ අලෙවි උපාය මාර්ග අනුගමනය කරනවා. පාසල් වල මොනාරි සෝෂල් ප්‍රොජෙක්ට්ස් කරනවා නේ. ඒ දේවල් කරලා තමන්ගේ වෙළඳපොළ කොටසත් අලෙවි ප්‍රමාණයක් තීරණවා ගන්න විවිධ තරඟකාරී උපාය මාර්ග අනුගමනය කරනවා ඒ ඉන්න ආයතන. ඔය පහ තමයි පෝර්ටර් විසින් ඉදිරිපත් කළේ පංච බල විශ්ලේෂණය විදිහට. මේවා ෆෝසස්, මේවා බලයන්. මේ බල පහ තමයි ක්‍රියාත්මක වෙන්නේ තරඟකරුවන් තුළ. ඒතර මේක අර ආර්ථික සාධක, දේශපාලන සාධක වලට අමතරව තරඟකාරීත්වය තුළ තරඟකරුවන් විසින් ඇති කරන තත්ත්වයක්. ඒතර අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ අනුව අපි ක්‍රියාත්මක වෙනවා. පිලිප් පට්ල කිව්ව කරුණු වලට අමතරව මයිකල් පෝර්ටර් විසින් මේ විදිහට තරඟකාරී පරිසරය විශ්ලේෂණය කළා තියෙනවා. ඒතර එතනදී අපි ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන ඒවා හඳුනා ගන්න ඕනේ මේ පරිසර විශ්ලේෂණ. දැන් අපේ දුර්වලතාවයක් තමයි දැන් මේ තරඟකාරීත්වය තුළ අපිට අකාර්යක්ෂමයි අපේ සාපේක්ෂව. දැන් A B කියන බැංකු දෙක ගත්තොත් B කියන බැංකුව සාපේක්ෂව කාර්යක්ෂමයි A කියන බැංකුවට වඩා. A කියන බැංකුව අකාර්යක්ෂමයි. ඒකේ නාස්තිය අපතේ පිරිවැය වැඩි. ඒ හින්දා යෙදවුම් වැඩි ප්‍රතිශතයක් නිමැවුම් වලට පරිවර්තන කරන්න බෑ. නිමැවුම් වල මිල ඉහළ යනවා. බලන්න. නිමැවුම් වල මිල ඉහළ යනවා අනාස්තිය වැඩි වෙනකොට. ඒතර ඒ මිලට අනෙකුත් අඩු පිරිවැයක් සහිත නිෂ්පාදකයෝ මිල සෙට් කරාම දැන් මේ පෞද්ගලික බැංකුත් රාජ්‍ය බැංකුත් අතර තියෙන ගැටලුව. ඒගොල්ලන්ට විශාල ලාභයක් තියෙනවා තරඟකාරීත්වය. ඒගොල්ලෝ විශාල ලාභයක් තියාගෙන ඒ වගේම තරඟකාරීත්වය තුළ උද්ද තරඟයක් දීලා අර වෙළඳපොළ කොටස දැහැ ගන්නත් උත්සාහ කරනවා. හරි. ලංකාවේ නිෂ්පාදනවල නිෂ්පාදන පිරිවැය ඒකක පිරිවැය ඉහළයි. ඒ නිසා ගොඩක් ශ්‍රී ලංකාවේ භාණ්ඩවල මිල අධිකයි. හැබැයි ගුණාත්මක භාවය ඉහළයි. ඉතින් මිල පිළිබඳ සංවේදී ගණනකරුවෝ
මිලදී ගන්නේ නැහැ එවැනි මිල අධික භාණ්ඩ. ඒගොල්ලෝ මිල අඩු භාණ්ඩ මිලදී ගන්න. ඊළඟට අපි බලන්න ඕන දැන් මේ පරිසර තුනේ දැන් තරංකාරී පරිසරය බැලුවා ආකාර දෙකකට මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු ආකාරයත් ෆිලිප් කොට්ලර් විසින් ඉදිරිපත් කරපු ආකාරයත්. ඊළඟට අපි බලන්න අභ්‍යන්තර පරිසරය මේ බැංක් කියන මගේ බැංකුව ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ කියන එක. අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය කරන්නත් මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරලා තියෙනවා වටිනාකම් දාම විශ්ලේෂණය කියලා ක්‍රමවේදයක්. මේකත් නිරන්තරයෙන් ප්‍රශ්න වලට අහනවා. value chain analysis. ඒ ආයතන තම බාහිර පරිසරයෙන් මෙන්ම තරගකාරී පරිසරයේද ඇතුළත් අභ්‍යන්තර පරිසරය පිළිබඳවද විශ්ලේෂණය කොට තෝරාගත් වෙළඳපොළ තුල සාර්ථකව තරඟ කිරීමට අභ්‍යන්තර ශක්තියින් භාවිතා කළ යුතු ආකාරය සහ අභ්‍යන්තර දුර්වලතා ජයගත යුතු ආකාරය පිළිබඳ තක්සේරු වෙන කිසිම දෙයක් නැහැ. අභ්‍යන්තර ශක්තියින් අභ්‍යන්තර දුර්වලතා ඇතුළේ තියෙන දේවල් නැති කරගන්න ඕන. දුර්වලතා නැති කරගන්න ඕන, ශක්තිය නැති කරගන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට බාහිර පරිසරයේ තියෙන අවස්ථාවල ප්‍රයෝජන ගන්න පුළුවන්. අපිට බාහිර පරිසරය වෙනස් කරන්න බෑ. බාහිර පරිසරය පාවිච්චි කරන්න විතරයි පුළුවන්. අභ්‍යන්තර පරිසරය වෙනස් කරන්න ඕන. අභ්‍යන්තර ශක්තියින් වැඩි කරගන්න ඕන. ආයතන තමයි ප්‍රමුඛ හැකියාව. ඒතර මෙතනදී තියෙන ආයතන වලට ප්‍රමුඛ හැකියාව කියන જાතිය. co-competencies. එහෙම නැතුව competencies කෝ කිය හොය යන එක නෙවෙයි තියෙනවා. ආයතනවල තියෙන co-competency කියලා වාක්‍යයක්. ඒක දැන් ඒවා ගොඩක් වෙලාවට ආයතන දර්ශනයේ තියෙන දේවල්. හරි. දැන් අපි ගත්තොත් එහෙම made in Japan කියලා යම් සන්නාමයක් තියෙන භාණ්ඩයක් මේ ගත්තොත් එහෙම මොකක්ද අපේ ඔළුවට එන්නේ? මොකක්ද අපේ ඔළුවට එන්නේ? ක්වලිටිය සම්බන්ධයෙන් නේ. මොකද හේතුව ජපානය ඉතා විශාල විදියට මහා පරිමාණයෙන් නිෂ්පාදන භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳව විවිධ දේවල් ඉදිරිපත් කරලා තියෙන රටක් තමයි ජපානය කියන්නේ. 5S වෙන්න පුළුවන්, ඊළඟට just in time production වෙන්න පුළුවන්, කාන්බාන් ගොඩාක් දේවල් තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලන්න. ඩේමියන් සහ ජොරාන් කියන දෙන්නා පටන් ගත්තට මේ ජපානයේ පිට දෙන්නෙක් පටන් ගත්තට මේ ගුණාත්මක ප්‍රොඩක්ට් ක්වොලිටි සම්බන්ධයෙන් ප්‍රොඩක්ට් ක්වොලිටි කියන එක ඉහළම මට්ටමින් භාවිතා කරපු රටක් තමයි ජපානය. ඒක ඒගොල්ලෝ ඇත්තටම නිෂ්පාදන සාධක ගොඩක් නැහැ රට ඇතුලේ. නමුත් ඒගොල්ලෝ කරන්නේ වැලියු ඇඩිෂන් එකක් තමයි කරන්නේ. ඒ වැලියු එක ඇඩ් කරනවා ගණන්දනකරු දකින්නවා එවැනි භාණ්ඩ ඉස්තරම්ම භාණ්ඩ විදියට. ඔයගලන්ට ඉතින් දුර්වල රටවල් වල මම නම් කියන්න හොඳ නැහැ. ඉතින් අර හොඳ රටක නම කිව්වට කම්පෙයාර් කරලා බලන්න සමහර රටවල් වල භාණ්ඩත් මේ භාණ්ඩත් එක්කලා නේ. අපි මිල අධිකයි. නේ අමුසුකමන. නමුත් දීර්ඝ කාලීනව භාවිත කරන්න පුළුවන්. ඒතර එවැනි කණ්ඩායමක් යොමු කරගෙන ජපානයේ භාණ්ඩ ජපාන් කාර්වල තියෙන්නේ යුරෝපියන් කාර්වලට වඩා වෙනත් concept එකක්. තාක්ෂණයෙන් ගිහලා මිල දැරිය හැකි මට්ටමට වාහන ඉදිරිපත් කිරීම තමයි ජපානයෙන් කරන්නේ. යුරෝපියන් කාර්වල තියෙන්නේ මිල අධිකයි. ඒ වගේම ආරක්ෂාව වැනි අමතර කාරණා ඉතාම ඉහළයි. ඔය බෙන්ස් වගේ වාහනයක් ගත්තාම තියෙන්නේ මේ වගේ තත්ත්වයක්. ඒක වෙන මාකට් එකකට. මේක වෙන මාකට් එකකට. ඉතින් ඒ තරඟකාරීත්වය තුළ වාහන කර්මාන්තයේදී ඉහළ නමක් මේ ජපානයට අත්පත් කරගන්න පුළුවන් වුණා. මේ අභ්‍යන්තර පරිසරය තුළ තමන්ගේ co-competency made in Japan කිව්වොත් එහෙම ඔළුවට ඉබේම එන්නේ quality. ඒක co-competency දැන් උතනත් විවිධ සමාගම් තියෙනවනේ නේ.
ඒ සමාගම් අවධාරණය කරන්නේ මේ භාණ්ඩවල තියෙන ගුණාත්මක. දැන් සමහර භාණ්ඩ ඉදිරිපත් කළා ඒකේ ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ භාණ්ඩ ආපහු කැඳවනවා. ඒවා මාකට් එකට දාන්නේ නැහැ. එක්කෝ ඒගොල්ලෝ විනාශ කරනවා එක්කෝ වෙනස් කරනවා. ඒ හේතුව ගුණාත්මක භාවය ඉහළම මට්ටමට පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම තමයි සමහර quick service ඒවා core competencies අර එක පීසා ඉදිරිපත් කරන එක තියෙන්නේ ඩොමිනෝස් පැය භාගයකට වඩා ප්‍රමාද වුණොත් ඒ පීසා එක නොමිලේ දෙනවා. ඒගොල්ලෝ අවධාරණය කරන්නේ කඩිනම් සේවය, කාර්යක්ෂම සේවය. ඒ වගේ ඒවා කෝ කම්පිටන්සිස්. අපේ ආයතනවල බලන්න කෝ කම්පිටන්සිස් මොනවද කියන එක. අපේ ආයතනවල ගොඩක් වෙලාට තියෙන කෝ කම්පිටන්සිස් තමයි ප්‍රමාද වීම, ප්‍රස්ත්‍යාදු වීම. නමුත් අත්‍තරම සමහර ආයතනවල දැන් ඒක ජය අරගෙන තියෙනවා තාක්ෂණය භාවිතා කරලා. හොඳ උදාහරණය පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, එතකොට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ වගේ තාක්ෂණය ඉහළම මට්ටමින් භාවිතා කරලා ඉතාම කඩිනම් සේවයක් දැන් ලබා ගන්න පුළුවන්. ඒතර ඒ වගේදී ඉස්සර වගේ කොළ පුරවලා එහෙම යවන්න දෙයක් නැහැ. තාක්ෂණය අනිත් එක තමයි චෙක්පත් නිෂ්කාශනය. අපි දන්නම උදාහරණයක්. චෙක්පත් නිෂ්කාශනයට අලුත් ක්‍රමවේදයක් හදපු නිසා පිළිබිඹු චෙක්පත් නිෂ්පාදනය කියලා ඉතාම කාර්යක්ෂමතාවයක් ඒකෙදී ඇති වුණා. සමහරවිට අපේ ගණන්දනකරු අපේ මේ චෙක්පත් භාවිතා කරන අය මේක පාවිච්චි කරන්නේ මේ ඩිෆර්ඩ් පේමන්ට් එකක් විදියට පේමන්ට් එක කල් දා ගන්න. ඉතින් ඒක පොඩි ප්‍රශ්නයක් වුණා. ඒ අරුණාම නිෂ්පාදකයාට චෙක්පත ලබාගත් පුද්ගලයාට ඉතාම කඩිනමින් තමන්ගේ චෙක්පතට අදාළ මුදල ලබා ගන්න පුළුවන්කම ලැබුණා පිළිබිඹු නිෂ්කාශනය. අද වෙනකොට බැංකින් ඉන්ඩස්ට්‍රි එක මේ කෝ කම්පිටන්සි එක ගොඩක් ගොඩනැගිලා තියෙනවා තාක්ෂණය මත පදනම් වෙලා. අද වෙනකොට තාක්ෂණය නැති බැංකුවක් දකින්නවත් නැහැ. අද ඒක වැඩිපුර විවිධාකාරයට තාක්ෂණය ඉදිරිපත් කිරීම තමයි බැංකුවල දකින්න පුළුවන්. මයිකල් පෝර්ටර් විසින් මේ ප්‍රධාන ක්‍රියාකාරකම් මෙතන මූලික ක්‍රියාකාරකම් කෝ ඇක්ටිවිටීස් පහකුත් සපෝටිව් ඇක්ටිවිටීස් හතරකුත් විදියට ඇක්ටිවිටීස් 9ක් අඳුනාගත්තා මේ ආයතනය තුළ මෙහෙයුම් ක්‍රියාවලිය මම අර ඉස්සෙල්ලා කිව්ව ඔපරේෂන් ක්‍රියාවලිය සිදුවීමේදී. හරි. ඒක කාර්යක්ෂමව කිරීම තුළින් මූලික කාර්යයන් පහ කාර්යක්ෂමව කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා නිෂ්පාදන ඒකකයේ මිල අඩු කරගන්න. නිෂ්පාදන ඒකකයේ මිල අඩු කරගත්තොත් මොකද්ද වෙන්නේ අපිට එක්ක ලාභ තීරෝ වැඩි කරගන්න පුළුවන්. ප්‍රයිස් එක වැඩිපුර ඉහළින් තියලා එහෙම නැත්නම් අපිට සේල්ස් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන්. අලෙවි වෙන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් මිල අඩුවෙන් තියලා. මේ තියෙන්නේ එයාගේ වටිනාකම් දාමය. මෙන්න මේක. ඒකේ මේ යට තියෙන ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස්, ඔපරේෂන්ස්, අවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස්, අලෙවිකරණ සහ වෙළඳාම, මාකටිං ඇන්ඩ් සේල්ස්, සේවාවන් කියන ඒවා තමයි මූලික කෝ ඇක්ටිවිටීස් පහ විදියට ගත්තේ. ඉන්බවුන්ඩ් ලොජිස්ටික්ස් කියන්නේ ඔය අමුද්‍රව්‍ය ලබා ගැනීම. ඉන්පුට්ස් ගන්න එක. ඒක ආයතනය ඇතුලේ මේ භාණ්ඩ හා සේවාවන් වලට පරිවර්තනය කරලා එළියට දාන එක තමයි අවුට්බවුන්ඩ් ලොජිස්ටික්ස් කියන්නේ. මේ බෙදා හැරීම මේ වගේ දේවල්. ඊට පස්සේ අලෙවිකරණය සහ වෙළඳාම මේක අලෙවි ප්‍රමාණය වැඩි කරගන්න වෙනම ඇක්ටිවිටි එකක් තියෙනවා. ඒතර ඒක කෝ ඇක්ටිවිටි එකක් විදියට. ඒතර මාකටිං කියන්නේ කෝ ඇක්ටිවිටි එකක් ආයතනයක් ඇතුලේ. ආයතනයක් ඇතුලේ කෝ ඇක්ටිවිටි එකක් තමයි මාකටිං. සේවාවන් කියන්නේ after sales services. After sales services. නිෂ්පාදන මේ භාණ්ඩ නිෂ්පාදන ආයතනය කරන මේක තේරුම් ගන්න පුළුවන්. මොනවාද බැංකුවගේ මුල්‍ය ආයතනවලක after sales services? බැංකුවගේ මුල්‍ය ආයතනවල after sales services මොනවද?
චෙක් පොත නිසි වෙලාවට ලබා දීම after sales service එක. ඊළඟට රිටර්න් වෙන චෙක් පත් නිසි වෙලාවට ලබා දීම. ඊළඟට අපි ගත්තොත් FD certificates ඒවා මේවා FD renewal FD renewal එක නියමිත දිනට ගණන්කරු අතට පත්වීමට සැලැස්වීම after sales service එක. monthly current account statement එක weekly current account statement එක නියමිත වෙලාවට ලබා දීම after sales services. අද වෙනකොට මේ ගිණුමේ ශේෂය විමසීම ඊළඟට ගිණුමට වෙන ට්‍රාන්සැක්ෂන් පිළිබඳ ගණන්කරුට ලබා ගන්න පුළුවන් දැන්වීම. ඔය කියන FD certificate මේ renewals ඊළඟට current account statement එක තාක්ෂණය භාවිතා කරලා මේවා අද online real time ගණන්කරුවන් වෙත යනවානේ. බලන්න තාක්ෂණය නිසා ඒ after sales services ඉතාම ඉහළ මට්ටමක මුල්ලේ ආයතන වල තියෙනවා. ඉතින් අද වෙනකොට බැලන්ස් ඉන්ක්වයරි එකක් කරන්න ඕනේ නෑනේ නේද? ඕන වෙලාවක ඇක්සස් තියෙනවා බැලන්ස් එක ඉන්කා කරන්න පුළුවන්. කරන්ට් account statement එක e-statement තියෙනවා. වෙලාවට ස්මාර්ට්ෆෝන් එකට ස්ටේට්මන්ට් එක යනවා. වෙනදට ඕක print කරලා ඊට පස්සේ ඕක නමලා ලියුම් කවරට දාලා තැපෑලට බාර දීලා තැපෑලේ දවස් දෙක තුනකට පස්සේ තමයි යන්නේ. අද එහෙම නෙමෙයි 31 වෙනිදා print වුණාම පහුවදා උදේට තමන්ගේ අතේ. අද චෙක්පත් මොනවද තියෙන්නේ? ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන්. මම පුළුවන්. ඒ අනිවාර්යයෙන්ම ඒ පැත්ත වැඩි වෙලා තියෙනවා. දැන් නිෂ්පාදන ඒවා ගත්තොත් අපි ඔය යන්ත්‍ර සූත්‍ර, එයා කන්ඩිෂන්, ෆ්‍රිජ් මොන හරි වගේ භාණ්ඩ ගත්තොත් ඒවා වරින් වර සේවා කරනවා. කම්පියුටර්ස් නේ. ඒවා තමයි after sales services විදිහට පහන් ඩලවේදී තියෙන්නේ. පහන් ඩලවේදී. මේ මූලික ඇක්ටිවිටීස් පහ ආයතනයේ කාර්යක්ෂමව සිද්ධ කරන්න ඕන. කරොත් අවසාන ලාභ තීරුව අඩු කරන්න පුළුවන්. ඉතින් පෝට යෝජනා කරන පරිදි යම් විශේෂ ක්ෂේත්‍රයක ප්‍රමුඛ හැකියාව යම් සමාගමකට නැතිනම් මේ මාංශයේ බාහිර ආයතන වයිටු කිරීම යෝග්‍යයි. එතකොට ඇත්තටම මේවයි කෝ කම්පිටන්සි එකක් නැත්නම් දැන් මාකටිං නෝ වෙන දේවල් සේවාවල් දැන් සමහරවිට after sales services වලදී තමන්ගේ ආයතනයට මේක කරන්න බැහැ නම් වෙන ආයතනයකට බාර දෙනවා සර්විසස් කරන්න කියලා. outsource කරනවා. cash transport වෙන්න පුළුවන්, මේ ඊළඟට security services වෙන්න පුළුවන්. දැන් චෙක්පත් නිෂ්කාශනය outsource තියෙන්නේ අතරම ලංකා ක්ලියර් එක හරහානේ සිද්ධ වෙන්නේ. ලංකා ක්ලියර් එක හරහානේ සිද්ධ වෙන්නේ. ඒගොල්ලෝ තමයි ඔක්කොම තාක්ෂණය සඳහා ආයෝජනය කරලා ඒකට අපි යම් ෆී එකක් තමයි ගෙවන්නේ. හේතුව මුළු සමස්ත බැංකු පද්ධතියම මේක හදන්න ඕන නිසා ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත් වීම මත ඒක සිද්ධ වුණේ. ඒක රටටම වාසියක්. තනියෙන් ආයතන ගත්තොත් cash transport ඒවා ආයතනවල outsource කරන්න පුළුවන්. දැන් statement printing and posting නේ ඔය බලන්න ගොඩාක් ආයතන විශාල ආයතන ස්ටේට්මන්ට් ඉදිරිය යන්න ඕනේ. ඒවා ටෙලිෆෝන් බිල් ඒ වගේ දේවල් සමහරට ස්ටේට්මන්ට් කරන්ට් account statements විවිධ ආයතන තමන්ගේ හැකියාව භාවිතා කරලා ඒවා print කරලා වෙලාවට යවනවා මේ අර ආයතන වෙනුවෙන්. ඒතර ඒකට යන ඒකක පිරිවැය අපි කරොත් යන ඒකක පිරිවැයට වඩා අඩුයි. අපි ස්ටේට්මන්ට් එකක් print කරලා මේවා කරලා තැපැල් කරලා රුපියල් 40ක් යනවා නම් අරගොල්ලන්ට යන්නේ රුපියල් 35ක් 30ක් ඒ වගේ. ඒතර අපිට හම්බ වෙන එක 25කට 30කට 25කට. ඒතර අපිට ලාභයක් එතනින් තියෙනවා. ඒ ලාභය එකතු වෙන්නේ අවසානයේ අල්ලවි වෙන භාණ්ඩයේ මිලට. මිල අඩු වෙන්න හේතු වෙනවා. අනිවාර්යයෙන්ම යුනිට් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. මේ මූලික ක්‍රියාකාරකම් පහෙන් අවසානයේදී යුනිට් කොස්ට් එක අඩු වෙන්න ඕන. ඒතර මේ ක්‍රියාකාරකම් පහට infrastructure, human resource management, technology development, procurement කියන කරුණු හතර උපකාරක සේවා විදියට එකතු වෙනවා.
ඒවා කාර්යක්ෂම සිද්ධ වෙලා මේ පල්ලෙහා තියෙන මූලික කාර්යයන් පහේ කාර්යක්ෂමතාවය ඊළ නංවන්න උදව් වෙනවා. ඒකෙන් අවසානයේදී ලාභය වැඩි වෙනවා. හේතුව ඒකක මිල යුනිට් කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තරඟකරුවොත් එක්කලා තරඟයක් දෙන්න යුනිට් කොස්ට් එක අඩුවෙන් හදාගත්තොත් සේල්ස් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන්. සේල්ස් වොලියුම් එක වැඩි කරගන්න පුළුවන්. ආයතන ඊට දැක්වූ පරිදි බාහිර සහ අභ්‍යන්තර පරිසර විශ්ලේෂණ මගින් ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන හඳුනාගෙන ඒ අනුව තම උපාය මාර්ග සකස් කරනවා. මේ මෙතෙක් අපි කතා කරේ පරිසර විශ්ලේෂණය, අභ්‍යන්තර පරිසරයත් බාහිර පරිසරයත් විශ්ලේෂණය. ඊට උපාය මාර්ග සකස් කරද්දී අපි බලන්න ඕන නිමැවුම් කලඹ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ ඇනලයිස් කරන්න ඕන. පරිසරය ඇනලයිස් කරනවා වගේම අභ්‍යන්තරව ඔය මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු අභ්‍යන්තර විශ්ලේෂණ ඉදිරිපත් කරපු එක ක්‍රමවේදයක් තමයි වැලියු චේන් ඇනාලිසිස්. ඒ වගේම අභ්‍යන්තර පරිසර විශ්ලේෂණය කරන තව ක්‍රමවේදයක් තමයි ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ ඇනාලිසිස්. මොකද අපි අලෙවිකරණය කරද්දී අපේ නිමැවුම් තමයි අලෙවි කරන්නේ. ඒත් අපේ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකේ අපේ ප්‍රොඩක්ට්ස් කොතනද තියෙන්නේ? ප්‍රධාන පෙළේ මුල්‍ය සේවා සැපයුම් කරුවෝ තම නිමැවුම් පරාස වෙනස් කරමින් නව නිමැවුම් එකතු කරමින් සවත් ඒවා ඉවත් කරමින් සිටිති. මේකට හේතුව වේ ඇති වැඩි වැඩියෙන් තරඟකාරී බවට පත් වෙන සහ නීති රීති අති ලීල් කරන ලද පරිසරයයි. ඒතර අපේ සමහර නිමැවුම් අද වෙනකොට වෙළඳපොලින් ඉවත් වෙනවා. සමහර අලුතෙන් නිමැවුම් අවශ්‍ය වෙනවා. මොකද ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඉක්මනින් වෙනස් වෙනවා. මම එදා කිව්වනේ. අද වෙනකොට ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා ඊටාම සංකීර්ණයි සහ ගතිකයි. වේගෙන් වෙනස් වෙන සංකීර්ණ අවශ්‍යතා තියෙනවා. ඒකට හරියන විදිහට අපේ නිමැවුම් වෙනස් වෙනවා. සාම්ප්‍රදායික නිමැවුම් අයින් වෙනවා. ඒක අපිට බලා ගන්න පුළුවන්. එහෙම සම්ප්‍රදායික නිමැවුම් මේ ප්‍රොඩක්ට්ස් අපේ ගාව තිබ්බොත් මේවා අලෙවි වෙන්නේ නැහැ නේ. ඒවා අලෙවි වෙන්නේ නැහැ. එහෙනම් අපි බලන්න ඕන මේ අපේ නිමැවුම් කලඹ. මොකද අපේ නිමැවුම් කලඹ අලෙවි කරගත්තොත් තමයි අපිට ඉන්කම් එකක් එන්නේ. මේවා කොහෙද තියෙන්නේ කියලා. ඒතර මේකට අපිට පුළුවන් පදනම් කරගන්න BCG matrix එක product life cycle එක. මේ දෙක භාවිතා කරලා අපිට පුළුවන් අපේ product portfolio එක analyze කරගන්න. මේක තමයි BCG matrix කියන්නේ. Boston Consultancy Group එක අනුව කොහොමද අපේ product portfolio එක තියෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒක. හරි. ඒකේ ප්‍රධාන කරුණු දෙකක් ගන්නවා. අපේ නිමැවුම් තියෙන තැන ඇනලයිස් කරන්න. එකක් තමයි ඒ නිමැවුමට තියෙන වෙළඳපොළ කොටස. නැත්නම් වෙළඳපොළ සහභාගී කියන එක. මාකට් ෂෙයා එක. ඒ වගේම මේකේ වෙළඳපොළ වර්ධනය. කොච්චර රේට් එකකින් වෙළඳපොළ තුළ මේ නිමැවුම වැඩි වෙනවද? ඒක අපිට බලන්න පුළුවන් ගිය අවුරුද්දේ අපි ගත්තොත් යම්කිසි ඩිපොසිට් ප්‍රොඩක්ට් එකක් නේද? ඕන් 9 නිමැවුම ගිය අවුරුද්දේ මේකේ වොලියුම් එක කොච්චරද මේ අවුරුද්දේ කොච්චර වර්ධනය වෙලා තියෙනවද? ඔය විදිහට අවුරුදු ගණනාවක් ඇනලයිස් කිරීමෙන් අපිට පුළුවන් මේකේ වර්ධනයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න. රිලේටිව් මාකට් growth මාකට් growth rate එකත් රිලේටිව් මාකට් ෂෙයා එක කියන කරුණු දෙක මත තමයි පදනම් වෙලා අපේ නිමැවුම් එක එක ප්‍රොඩක්ට්ස් කොහෙද තියෙන්නේ කියලා දාන්න පුළුවන්. ඒ අනුව අපිට ප්‍රධාන කොටස් හතරක් අඳුර ගන්න පුළුවන්. මාකට් ෂෙයා එක වම් පැත්තේ තියෙන අඩුයි දකුණු පැත්තේ වැඩි. ලොකු ගනුදෙනුකරුවන් ප්‍රමාණයක් ඒ අපේ ප්‍රොඩක්ට්ස් භාවිතා කරනවා. y axis එකේ තියෙනවා මාකට් රේට් එක උඩ වැඩි යට අඩුයි. මාකට් growth rate එකත් අඩු, මාකට් ෂෙයා එකත් අඩු. නිෂ්පාදන නිමැවුම් අපි කියනවා ඒ කොටුව ඩෝග්ස් කියලා. මේ එක එක රවුම් වලින් තියෙන්නේ එක එක බිස්නස් යුනිට්ස් වල එහෙම නැත්නම් එක එක ප්‍රොඩක්ට්ස් වල ප්‍රමාණය. දැන් මේ තියෙන්නේ එක නිමැවුමක් වෙන්න පුළුවන්. අපි දුව සාමාන්‍ය ඉතුරු.
මේ තියෙන්නේ බාල වයස් ඉතුරු, මේ තියෙන්නේ වනිතා ඉතුරු, මේ තියෙන්නේ මම උදාහරණයක් විදිහට තමයි කියන්නේ. මේ තියෙන්නේ ව්‍යවසායක ගිණුම්, මොන මොනවා හරි ගිණුම් වර්ග වෙන්න පුළුවන්. එතකොට ඒවා මේ graph එකේ ගැහුවාම නැත්නම් මේ matrix එකේ දැම්මම ඒවයේ growth rate එකත් market share එකත් අනුව එක්ක මේ පැත්තේ තියෙන්න පුළුවන්. growth rate එකත් අඩුයි, market share එකත් අඩුයි. එහෙම නැත්නම් market share එක වැඩි, නමුත් growth rate එක අඩුයි. ඒ වගේවට අපි කියනවා cash cows. growth rate එක වැඩි, market share එක අඩුයි සමහර products. ඒවා අපි කියනවා problem child නැත්නම් question marks. ඇත්තම ඒකේ දැන් මේ තීර තත්ත්වය තමයි ඇනලයිස් කරන්න. හරි. රේට් එක අඩුයි, රේට් එක වැඩි, මාකට් ෂෙයා එක අඩුයි. තව සමහර නිමැවුම් තියෙනවා මාකට් ෂෙයා එකත් වැඩි, growth rate එකත් වැඩි. අපි ඒවට කියනවා stars කියලා. මේක තමයි අපේ products ටික මේ BCG matrix එක අනුව තියෙන තැන්. ඒත් අපි බලන්න ඕන ඇනලයිස් කර මේ එක එක product එකේ මොකක්ද තත්ත්වය කියලා. ඇයි මොකක්ද ඒක වෙන අපි ඒවා දැන් මේ dogs product වල මේ මෙතන තියෙන පුංචි රවුම්. ඒතර මේකේ volume එක තමයි මේ තියෙන්නේ. අපි හිතමු මේක 10යි කියලා. ඒතර මේ වගේ එකක් 100ක් වගේ වෙන්න පුළුවන්. කියන්නේ මිලියන් 100ක්. මේක මිලියන් 10යි, මේක මිලියන් 100යි. මේක මිලියන් 100යි. මෙතන මිලියන් 10යි. ඔය 5යි පොඩි ප්‍රමාණයනේ. මේ එක එකක වොලියුම් එක තමයි රවුමෙන් නිරූපණය කරන්නේ. දැන් අපි උපාය මාර්ග සකස් කරන්නේ මේ නිමැවුම් අලෙවි කරගන්නනේ. දැන් අපි උත්සාහ දරනවද කොයි වෙලේකවත් මේ ඩොග්ස් පැත්තේ growth rate එකත් අඩු, market share එකත් අඩු, මෙන්න මේ මිලියන් 10ක් විතර තියෙන පොඩි පෝර්ට්ෆෝලියෝ එක වැඩි කරගන්න. මොකද අපිට විශාල වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. එහෙනම් අපි මොනවද කරන්න ඕන මේක? මේක අපි අත්හැරලා දානවා. ඒවා තමයි ඉස්සරහදී උපාය මාර්ග විදිහට අපි බලන්නේ. දැන් මේ බලන්නේ තියෙන තත්ත්වය. දැන් මෙතන මේ චූටි එකක් තියෙනවා, මිලියන 5ක විතර වගේ එකක් තියෙනවා මේ ස්ටාර්ස් වල උඩම. ඒකේ growth rate එකත් වැඩි, share එකත් වැඩි. share එකත් වැඩි. හැබැයි relative volume එක ඉතාම අඩුයි. අපි බලන්න ඕනේ ඒ වගේ එකට මොකද්ද කරන්න කියලා. දැන් මේ මෙතන එකක් තියෙනවා problem child. මෙයාගේ growth rate එක ඉතාම ඉහළයි. නමුත් market share අඩුයි. එහෙනම් මෙයා උත්සාහ කරන්න ඕන මේ පැත්තට تعلق කරගන්න market share වැඩි කරන්න. ඒකෙන් income වැඩි කරන්න පුළුවන්. මේ වගේ චූටි එකකට මහන්සි වෙනවට වඩා මේ ලොකු එකක් රැක ගන්න, මේ market share එකත් growth එකත් ලොකු එකක් රැක ගන්න ආයතන තමන්ගේ උපාය මාර්ග සකස් කරගන්න ඕන. අන්න ඒක තමයි, ඒක කරන්නේ කොහොමද කියන එක තමයි මේ chart එක අනුව අපි බලන්නේ. මේ වෙනත් විදිහකටම ඒකම ඉදිරිපත් කරලා තියෙනවා. කණේ පැත්තට තියෙන හරි. තරු ඉහළ වෙළඳපොළ කොටස සහ ඉහළ වර්ධනයක් සහිත නිමැවුම් නම් ප්‍රමුඛයන් ඒ තරඟකාරීත්වය ඉදිරියේ වර්ධනය පවත්වාගෙන යාම සඳහා බොහෝ විට විශාල වශයෙන් මුදල් ආයෝජන. මොකද මේක ඇත්තටම හොඳටම අලවිය තියෙන මාකට් ෂෙයා එකත් වැඩි ඒවා. ඒ වගේ ඒවායේදී ගොඩක් එහෙම තිබුණා ගොඩක් සමාගම්. ඒ වගේ භාණ්ඩ නිරන්තරයෙන්ම ඇඩ්වර්ටයිස් කර කර මතක් කරනවා මිනිස්සුන්ට නේ. නිරන්තරයෙන්ම ඇඩ්වර්ටයිස් කර කර මතක් කරනවා. මොකද හේතුව භාවිතා කරන්නේ පාරිභෝගිකයන්ගේ ඔළුවේ මේක නැවත නැවත රෙජිස්ටර් කරන්න. ඒතර ඒකට අවශ්‍ය වෙනවා මුදල් ආයෝජනය කරන්න සමහරවිට මේ අලෙවිය වැඩි කරගන්න. මුදල් එළදෙනු එහෙනම් කැෂ් කව් සාමාන්‍ය අඩු වර්ධන යුගයකට එළඹෙන ඒ තවමත් මුදල් උපයන කලින් සිටි තරු. ඒතර ඒ කියන්නේ අර කැෂ් කව්ස් කියන්නේ තරු පල්ලෙහාට වැටලා මාකට් growth rate එක අඩු වෙලා ෂෙයා එක තියෙනවා rate එක අඩු වෙලා මේවට අවශ්‍ය වෙන සාපේක්ෂ වශයෙන් ස්වල්ප මුදල් ආයෝජන. මොකද හේතුව මේගොල්ලෝ ඉහළම මට්ටමක මාකට් එකේ පැතිරලා තියෙනවා. මාකට් ෂෙයා එක වැඩි.
කාලීනවත් කරගෙන ඇති ඉහළ වෙළඳපොළ කොටස හේතු කොටගෙන මුදල් වෙළඳුම් පරිමාණකූලව පිරිවැසුම් සහ ඉහළ ලාභ තීරු භුක්ති විඳිනවා. මේක පවත්වාගෙන යන්න ඕන කොයි වෙලේක හරි ඒ කෑෂ් කව් කියන එකෙන් ඩෝග් පැත්තට වම් පැත්තට එනවා නම් අන්න එතකොට අපිට සිද්ධ වෙනවා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න. සුනකයින් දැන් ඩොග්ස් කියන ඒවා අඩු වර්ධනයක් ඇති වෙළඳපොළක් තුල අඩු වෙළඳපොළ කොටසක් අයත් වන අතර ඔවුන් අලාභ හෝ සාපේක්ෂව අඩු ලාභ ලැබීමේ ප්‍රවණතාවය. ඒතර මේවා මාකට් ෂෙයාර් එකත් අඩු, මාකට් ග්‍රෝත් එකත් අඩු ඒවා. ඒවා මොනවද ඒවට කරන්න කියන එක පිළිබඳව අපි ඉස්සරහදී බලමු. කරන්න දෙයක් නැත්නම් මේවා අයින් කරන්න. මොකද ඒවට සම්පත් යොදනට වඩා ඒවා ඉවත් කරගන්න එක තමයි සුදුසුම. ගැටලු සහිත දරුවන් වර්ධන අවස්ථාවක් තියෙනවා. එහෙත් අඩු වෙළඳපොළ කොටසක් ඒවට තියෙනවා. මාකට් ෂෙයාර් අඩුයි, රේට් එක වැඩි. ඒතර අපි උත්සාහ කරන්න ඕන මේකේ මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න. එහෙනම් මොනවද අපි මේකට කරන්න ඕන? ඔය එක විදිහකට ඇනලයිස් කරාම BCG මැට්‍රික්ස් එක අනුව ඇනලයිස් කරාම අපේ නිමැවුම් තියෙන තැන. ඊළඟට අපි කලින් උත් කරා නිමැවුම් ආයු චක්‍රය කියලා ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල්. ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක අනුව කොයි තැන්වලද අපේ නිමැවුම තියෙන්නේ? ආරම්භක අවස්ථාවේදීද, වර්ධන අවස්ථාවේද, එහෙම නැත්නම් ඒක සන්තුෂ්ත වෙලාද, ඩික්ලයින් පැත්තේද? ඒක අපිට පුළුවන් ආදායමෙන් බලන්න. ආදායම අනුව කාලයත් එක්කලා ග්‍රාෆ් එක ගැහුවාම අපිට බලා ගන්න පුළුවන් අපේ නිමැවුම අදාළ නිමැවුම කොතනද තියෙන්නේ කියලා. මම කලින් කතා කරා හඳුන්වා දීමේ අවධියේදී සේවාවට පුළුල් පිළිගැනීමක් ලබා ගැනීම සඳහා උත්සාහ ගන්න අවස්ථාවේදී අලුතෙන්ම හඳුන්වලා දීප එක. අර නිව් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකේදී අපි හඳුන්වා දීපු නිමැවුම. කරන්නකරුවන්ගේ අවශ්‍යතාවය වෙනස් වෙනකොට අපි අලුත් ප්‍රොඩක්ට් එකක් හඳුන්වා දෙනවා. ඒ අනුව හිමින් වර්ධනය වෙන්නේ මේක. ලාභ නැත්කෝ පාඩු තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍ය මුදල් ප්‍රවාහ ඍණවන අතර ප්‍රමුඛතාවය වෙනුවෙන් නිමැවුම පිළිබඳ දැනුවත් කිරීම. මේ සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන් දැනුම්වත් කරන්න ඕන. එහෙමනම් මොනවද කරන්නේ? අපි අන්න මෙතෙන්දි වැදගත් වෙනවා අපේ මාකටිං මික්ස් එකේ ප්‍රොමෝෂන් කියන කැලේ. ඒවා ඉස්සරහට කතා කරනවා. අපි ඉස්සෙල්ලා බලන්නේ අපේ පොසිෂන් එක මොකක්ද කියලා මේ නිමැවුම තියෙන. වර්ධනාවදී විකුණුම් පරිමාණ වැඩි, ලාභදායීත්වයට සැලකිය යුතු දායකත්වය. ඒතර ආයතනයේ ලාභයට වැඩි හරියක් හම්බ වෙන්නේ මේ වැඩි නිමැවුම් වලින්. ඒ වගේම තරඟකාරීත්වයට මුහුණ දෙන්න වෙනවා. විකුණුම් ස්ථාවර වෙනවා. ඒතර විකුණුම් වැඩි වෙන්නේ සාපේක්ෂව ෆ්ලැට් වෙනවා විකුණුම් චක්‍රය. වෙළඳපොළ තුල සන්තුෂ්ත වෙලා තියෙන්නේ. තවදුරටත් වෙළඳපොළ තුල පැතිරෙන්නේ නැහැ. එතකොට මොකද්ද කරන්න ඕන කියන එක පිළිබඳව තීරණය කරන්න ඕන. පිරීම කියන්නේ දීර්ඝ කාලීනව සේල්ස් වොලියම් එක අඩු වෙනවා. ඒකට ඉන්කම් එක අඩු වෙනවා. යෝග්‍ය උපාය මාර්ගයේ පුනර්ජීවනයක් ලබා දීම. දැන් බලමු ඇනලයිස් කරලා දැන් අපි ඇනලයිස් කරා බාහිර පරිසරය, තරඟකාරී පරිසරය සහ අභ්‍යන්තර පරිසරය ඇනලයිස් කරා. දැන් අපි බලන්න ඕන අලෙවි උපාය මාර්ග සකස් කරගන්න මොනවද තියෙන අලෙවි උපාය මාර්ග. අපට සමස්ත තත්ත්වය ඇනලයිස් කරාට පස්සේ තමයි අපි උපාය මාර්ග සකස් කරන්න ඕන. දැන් උපාය මාර්ග ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි වර්ධන උපාය මාර්ග. අනිත් එක පවත්වාගෙන යෑමේ උපාය මාර්ග, මේන්ටනන්ස් ස්ට්‍රැටජිස්. අනිත් එක ඩික්ලයින් ස්ට්‍රැටජිස්. ඒ කියන්නේ ඉවත් කිරීමේ උපාය මාර්ග. යන්තම් යමක් ඉවත් කරනවා නම් ඒකටත් උපාය මාර්ග තියෙනවා. එහෙම කරලා තමයි අපි ඒ අදාළ ප්‍රොඩක්ට් ලයින් එක අයින් කරන්නේ. අපි ඉස්සෙල්ලා බලමු වර්ධන උපාය මාර්ග. මොකද හේතුව ස්ට්‍රැටජික් ප්ලෑනින් එකේදී අපි උත්සාහ කරන්නේ growth එක, වර්ධනය. 2021 ඉන්න තත්ත්වයට වඩා 2025 වෙනකොට තත්ත්වය වර්ධනය කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒතකොට අපි මෙතනදී වර්ධනය වෙන්නේ අපේ මොකද්ද? sales income එක. sales income එක. මොකද හේතුව අලෙවි
වුණොත් තමයි අපේ නිමැවුම් ආයතනයට අපිට ආදායමක් ලැබෙන්නේ. වර්ධන උපාය මාර්ග විශ්ලේෂණය කිරීම සහ තීරණය කිරීමට යොදා ගන්න ලබන එක ආකෘතියක් තමයි ඇන්සොෆ් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය. ඇන්සොෆ්ගේ ආකෘතියේ මේ තියෙන්නේ ඇන්සොෆ්ගේ ආකෘතිය. මේ දැන් තත්ත්වය තේරුම් අරගෙන ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක හෝ අභ්‍යන්තර දාම විශ්ලේෂණය හෝ එමනම් පෝර්ට්ෆෝලියෝ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක ඒක තේරුම් අරගෙන BCG මැට්‍රික්ස් එක ගන්න තේරුම් අරගෙන දැන් මොනවද ඊළඟට කරන්න යන්න ඕනේ කියන එක. ඒකෙදි කරුණු දෙකක්. එකක් තමයි ප්‍රොඩක්ට් එක අනිත් එක මාකට් එක. ප්‍රොඩක්ට් කියන කාරණාවත් මාකට් කියන කාරණාවත් අරගෙන තමයි ඇන්සොෆ් විසින් මේ වර්ධන උපාය මාර්ග 4ක් ඉදිරිපත් කරන්නේ. මාකට් ගත්තොත් එහෙම මෙතන යට තියෙනවා අලුත් වෙළඳපොළ උඩ තියෙන්නේ පවත්නා වෙළඳපොළ. මේ තියෙන්නේ පවත්නා වෙළඳපොළ මේ තියෙන්නේ අලුත් වෙළඳපොළ. ප්‍රොඩක්ට්ස් ගත්තොත් එහෙම වම් පැත්තේ තියෙනවා පවත්නා නිමැවුම් දකුණු පැත්තේ තියෙනවා අලුත් නිමැවුම්. හරි අලුත් නිමැවුම්. එයා උපාය මාර්ග 4ක් යෝජනා කරා එකක් තමයි වෙළඳපොළ පසාරු කිරීම මාකට් පෙනට්‍රේෂන්. වෙළඳපොළ පසාරු කිරීම කියන්නේ දැනට වෙළඳපොළ තුළ පවත්නා නිමැවුම් වල විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න. ඒ කියන්නේ පවත්නා වෙළඳපොළට පවත්නා නිමැවුම් ඉදිරිපත් කිරීම තමයි ඇන්සොෆ් විසින් කියපු මාකට් පෙනට්‍රේෂන් කියන ඉතින් එක්සිස්ටින් මාකට් එකට එක්සිස්ටින් ප්‍රොඩක්ට්ස් පවත්නා වෙළඳපොළට පවත්නා නිමැවුම්. ඒතර ඒකෙදි උපාය මාර්ගය ගන්න ඕන මේ නිමැවුම් වල ප්‍රමාණය අලෙවි වෙන ප්‍රමාණය ඉහළ ලංවන්න. ඒක හොඳම උදාහරණයක් තමයි අර දෙකක් ගත්තම එකක් නොමිලේ අන්න ඒ වගේ සංකල්පයක් ඉදිරිපත් කරලා නේ. අලෙවි වෙන ප්‍රමාණය තමයි වැඩි කරන්නේ. ඒතර ඒකෙදි ගොඩක් වෙලාවට කරන්නේ මිල අඩු කරලා අලෙවි ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට උත්සාහ කරනවා. මාකට් පෙනට්‍රේෂන්. ගොඩක් අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරාම බඩු නව භාණ්ඩ ඉදිරිපත් කරාම මාකට් පෙනට්‍රේෂන් එකක් තමයි ගොඩක් වෙලාවට කරන්නේ. මිල අඩු කරලා එහෙම නැත්නම් සමහර දේවල් අයින් කරගන්න ඕන නාම මේ විදිහට මිල අඩු කරලා සේල්ස් වොලියුම් එක වැඩි කරගන්නවා. ඊළඟට වෙළඳපොළ සංවර්ධනය. වෙළඳපොළ සංවර්ධනය කියන්නේ දැන් මෙතන වෙළඳපොළ පසාරු කිරීමේදී අපි ගත්තොත් එහෙම අපේ මාකටිං මික්ස් එක ප්‍රොඩක්ට් වලට ප්‍රයිස් කියන සාධකයක් ප්‍රොමෝෂන් කියන සාධකයක් තමයි මේ පසාරු කිරීමේදී භාවිත කරන්නේ. වෙළඳපොළ සංවර්ධනය මාකට් ඩෙවලොප්මන්ට්. ඒ කියන්නේ අලුත් වෙළඳපොළට මෙතන අලුත් වෙළඳපොළට පවත්නා භාණ්ඩ ඉදිරිපත් කිරීම මාකට් ඩෙවලොප්මන්ට්. දැන් මොකක්ද ඉදි භාවිත කරන්නේ? ප්ලේස් කියන සාධකයක් ප්‍රොමෝෂන් කියන සාධකයක් දෙක භාවිත වෙනවා. අලුත් වෙළඳපොළ වලට පවත්නා භාණ්ඩ එන වෙළඳපොළ ව්‍යාප්ත කිරීම. වෙළඳපොළ ව්‍යාප්ත කිරීම තමයි මේකෙදි කරන්නේ. අලුත් වෙළඳපොළ වලට පවත්නා භාණ්ඩ ඉදිරිපත් කිරීම. මාකට් ඩෙවලොප්මන්ට්. මෙතනදී අලෙවි මිශ්‍රයේ ප්ලේස් කියන සාධකයක් ප්‍රොමෝෂන් කියන සාධකයක් ඇතැම් විට ප්‍රයිස් කියන සාධකයක් භාවිත කරනවා. ඉතින් බොහෝ විට ප්ලේස් ප්‍රොමෝෂන් දෙක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට්. භාණ්ඩ සංවර්ධනය. මේ කියන්නේ අලුත් භාණ්ඩ පවත්නා වෙළඳපොළට ඉදිරිපත් කිරීම. අන්න ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ මැචුරිටි එකේ. දැන් අපේ මාකට් ඩෙවලොප්මන්ට් එකක් ගන්න පුළුවන් වර්ධනයක් තියෙන භාණ්ඩ. growth stage එකේ තියෙන භාණ්ඩ තවදුරටත් වර්ධනය කරගන්න අපේ වෙළඳපොළ ප්‍රචාරණය කරගන්නවා. වෙළඳ මාකට් ෂෙයා එක වැඩි කරගන්නවා. දැන් මේකට අනුව
question marks මේ වර්ධනයක් තියෙනවා මේකේ වෙළඳපොළ කොටස තමයි වැඩි නැත්තේ නම් මෙන්න මේකෙදි අපි මාකට් ඩෙවලොප්මන්ට් ස්ට්‍රැටජි පාවිච්චි කරොත් එම මේ ක්වෙස්චන් මාක්ස් වල නැත්නම් මෙතන තියෙන නිමැවුම් වල වෙළඳපොළ කොටස වැඩි කරගෙන ඒක මේ පැත්තට දාගන්න පුළුවන් දකුණු පැත්තට. එහෙනම් ප්‍රොබ්ලම් චයිල්ඩ් ලෝ ක්වෙස්චන් මාක් කියන එක නව ස්ටාර් පැත්තට තල්ලු කරන්න පුළුවන්. ඊළඟ එක product development පවත්නා වෙළඳපොළට නව භාණ්ඩ ඉදිරිපත් කිරීම. product life cycle එකේ මේරීමේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ වෙළඳපොළ සන්තුෂ්ත වෙලා භාණ්ඩවල අලෙවිය වැඩි වෙන්නේ නැහැ. එම්නම් මේ product එක develop කරන්න ඕන. product එක develop කරන්න ඕන. මේක ගත්තොත් cash cows වෙළඳපොළ කොටස හොඳට තියෙනවා මේක වර්ධනය වෙන්නේ නැහැ. mature වෙලා තියෙන්නේ. මැචුව වෙලා තියෙන්නේ. ඒ කියන්නේ sales සමානයි එක සමානයි. වෙනස් වෙන්නේ නැහැ වැඩි වෙන්නේ නැහැ. එබනම් මෙතනදී ස්ටාර් එකක් බවට පත් කරගන්න නම් මේ cash cows වල product එකේ development එකක් කරන්න ඕන. development එකක් කරලා උඩට තල්ලු කරන්න ඕන. product development කියන්නේ product life cycle එකේ මේරීමේ අවස්ථාවේදී තියෙන මේ නිමැවුම් වලට එමනම් අපි අලෙවි මිශ්‍රයේ product කියන සාධකය අරගන්න ඕන. product කියන සාධකය අරගන්න ඕන. අරගෙන ඒක වෙනස් කරලා අලුත් භාණ්ඩයක් විදිහට වෙළඳපොළට ඉදිරිපත් කරන්න ඕන. diversification කියන්නේ නව භාණ්ඩ නව වෙළඳපොළ වලට නව භාණ්ඩ නව වෙළඳ. මේකේ තමයි ඉහළම අවදානමක් තියෙන්නේ. ඉහළම අවදානමක් තියෙන්නේ මේකේ. product development එකේ අවදානම ඉහළයි. සමහරවිට මේකෙදී අර core product එක අපි product එක ගැන අවස්ථා තුනකදී කතා කරා core product, actual product, augmented product කියලා නේ. මේ product development එකේදී අපි ගොඩක් කරන්නේ අර product features වෙනස් කරලා අලුත් භාණ්ඩයක් ඉදිරිපත් කරනවා. නමුත් diversification එකේදී අලුත්ම නිමැවුම් අලුත්ම වෙළඳපොළ වලට එමනම් ගනුදෙනුකරුවන්ගේ වෙනස්කම් අලුත් එහෙම නැත්නම් ගනුදෙනුකරුවන්ගේ වෙනත් අවශ්‍යතා සඳහා අලුත් නිමැවුම් ඉදිරිපත් කරනවා. ඒක සමානලට කෝ ප්‍රොඩක්ට් එකත් වෙනස් කිරීමක් වෙන්න පුළුවන්. කෝ ප්‍රොඩක්ට් එක වෙනස් කරනවා නම් අනිවාර්යයෙන්ම තේරෙනවා ඔයගලන්ට මේක ඉහළම අවදානමක් තියෙනවා. මේක ගත්තොත් එහෙම මේ ඩොග්ස් පැත්තේ තියෙන ඒවා සමානලට එහෙම නැත්නම් මේවා මොකක්වත් නැතුව අලුතෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කරනවා. දැන් මේක ස්ටාර් පැත්තට තල්ලු කිරීමක් වෙන්න පුළුවන් ඩයිවර්සිෆිකේෂන් කියන්නේ. වෙනස් කරලා. product development එකේදී මේ cash cow ස්ටාර් පැත්තට තල්ලු කරන එක කියන්නේ market development එකේදී question marks ස්ටාර් පැත්තට තල්ලු කිරීම තමයි කරන්නේ. diversification විවිධාංගීකරණයත් අපිට පුළුවන් ආකාර කීපයකට කරන්න. ඒකවිධ විවිධාංගීකරණය, බහුවිධ විවිධාංගීකරණය කියලා. ඒකවිධ විවිධාංගීකරණය, බහුවිධ විවිධාංගීකරණය කියලා. ඒක සරලව මතක තියාගන්න ඇති. බහුවිධ විවිධාංගීකරණය කියන්නේ විවිධ වෙනස් එකිනෙකට වෙනස් නිෂ්පාදන පෙළක් වෙළඳපොළට ඉදිරිපත් කිරීම. ඒකට ඉන්ෂුරන්ස් කරන එකේනා ප්‍රොඩක්ෂන් කරනවා, ප්‍රොඩක්ෂන්, ඇග්‍රිකල්චර්, ඩයරි, ඒ කියන්නේ මේ මොනවද මේ කිරිනි ආශ්‍රිත නිෂ්පාදන. ඒ වගේ විවිධ වෙළඳපොළවල් විවිධ භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කරනවා. බහුවිධ විවිධාංගීකරණය. උදාහරණයක් කොන්ග්ලොමරේට්ස් තියෙනවනේ නේ. ඒගොල්ලෝ ඇග්‍රිකල්චර් කරනවා. ඒ වගේම ඒගොල්ලෝ ඩයරි ප්‍රොඩක්ට්ස් කිරිහාන් ආශ්‍රිත නිෂ්පාදන කරනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සමහරට කන්සියුමබල්ස් පාරිභෝගික භාණ්ඩ අලෙවි කරනවා. ඒගොල්ලෝ රක්ෂණය කරනවා. ඒගොල්ලෝ හොස්පිටල්ස් කරනවා. ඔගේ ගොඩක් දේවල් එකිනෙකට වෙනස් ව්‍යාපාරවල නියුත් වෙලා
භාණ්ඩ වෙළඳපොළට ඉදිරිපත් කිරීම තමයි බහුවිධ විවිධාංගීකරණය කියන්නේ. ඒකවිධ විවිධාංගීකරණය කියන්නේ එක ප්‍රොඩක්ට් ලයින් එකක්. දැන් සබන් හදන එක්කෙනා සෝදන කුඩුත් හදනවා. ඒ වගේම වෙනත් පිරිසුදු කිරීමේ උපකරණ දේවල්. ඒවා එකම තලයක අපිට ඒකවිධ විවිධාංගීකරණයේදී concentric diversification කියනවා. concentric diversification එකේදී භාවිතා වෙන්නේ horizontal තිරස් මේ නිෂ්පාදනය තමයි වෙන්නේ. අපි අර කලින් කතා කරන්නේ ඉස්සරහදී කතා කරන්නේ තිරස්ව තමයි භාණ්ඩ පෙළ ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එක තිරස්ව තමයි වැඩි වෙන්නේ. සබන් තියෙනවා, සෝදන කොට තියෙනවා, වෙනත් ඩිටර්ජන්ට්ස් තියෙනවා. ඒ වගේ අර පිරිසිදු කිරීම කියන කාර්යයට සම්බන්ධ විවිධ නිමැවුම් ඉදිරිපත් කරනවා. ඒකවිධ විවිධාංගීකරණයේදී. දැන් කිරි නිෂ්පාදකයෙක් නම් දියර කිරි, පිටි කිරි, යෝගට්, බටර් සහ අනෙකුත් කිරි ආශ්‍රිත නිෂ්පාදන. ඒ වගේ. එයාගේ කෝකම්පීටන්සි එක තියෙන්නේ ඒ කියන නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. ඒතකොට එයා උපරිමය එයාගේ කෝකම්පීටන්සි එක පාවිච්චි කරනවා අර කියන භාණ්ඩ නිෂ්පාදනය සඳහා. අර කියන භාණ්ඩ නිෂ්පාදනය සඳහා ඒ කෝකම්පීටන්සි එක පාවිච්චි කරනවා. දියර කිරි නිෂ්පාදකයාගේ තියෙනවා ඉහළ මට්ටමේ කෝකම්පීටන්සි එකක් කිරි ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන්. ඒවයි ප්‍රමිතීන් සම්බන්ධයෙන්, ඒවයි ක්වොලිටි සම්බන්ධයෙන් ඒ වගේ. බහුවිධ විවිධාංගීකරණයේදී එහෙම නැහැ. කෝකම්පීටන්සි එක නැති පැතිවලට තමයි යන්නේ. දැන් ඉන්ෂුරන්ස් බිස්නස් එක කරන එක්කෙනා ඇග්‍රිකල්චර් ගියොත් එයාට කොහෙත්ම දැනුමක් නැහැ. ඒතර ඒගොල්ලෝ කරන්නේ ඒ දැනුම තියෙන වෙනත් පාර්ශවයන් එකතු කරගෙන. ඒතර එතනදී ගොඩක් වෙලාවට කරන්නේ මොනවද? ඇමල්ගමේෂන්. ඉන්ෂුරන්ස් කරන එක්කෙනා ඇග්‍රිකල්චර් කරන සමාගම් එක්ක ඇමල්ගමේට් වෙලා ඔන්න කොන්ග්ලොමරේට් එකක් හදනවා. ඒවා හරි රිස්කි වැඩ. ඒවා වෙළඳපොළ අල්ලගන්න පුළුවන්. ඒතර ඕනෑම ගණන්දිනකරුවෙක්ට ඕනෑම භාණ්ඩයක් ඉල්ලුවොත් මේ බහුවිධ නිෂ්පාදකයන් තුළ බහුවිධ විවිධාංගීකරණය තුළ දකින්න පුළුවන්. ඒතර ඒ කොයි භාණ්ඩය ගත්තත් අදාළ සමාගමට තමයි ඒකේ ආදායම යන්නේ. ඒකෙන් ගණන්දිනකරුවන්ගේ විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරන්න පුළුවන් වෙළඳපොළ තුළ. ඒතකොට තරගකාරීත්වය තුළ එවැනි තත්ත්වයකට යන්න පුළුවන් වෙන්නේ අභ්‍යන්තර ශක්තියින් ඉතාම ඉහළ, අභ්‍යන්තර දුර්වලතා ඉතාම අඩු, බාහිර පරිසර සාධක හොඳම තියෙන අවස්ථාව තමයි බහුවිධ විවිධාංගීකරණයකට යන්නේ. රිස්ක් එක වැඩි නිසා. මේවා තමයි වර්ධන උපාය මාර්ග ආයතනයකට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට තව තියෙනවා මයිකල් පෝටර් විසින්ම ඉදිරිපත් කරපු තරගකාරී උපාය මාර්ග. මේවත් අනුගමනය කරන්න පුළුවන් ආයතනයකට තමන්ගේ අලෙවි වැඩි කරගන්න. තරගකාරීත්වය තුළ තරගකාරීත්වය ජය ගන්න අරවා තරගකාරීත්වය ගැන සලකන්නේ නැතුව සකස් කරන උපාය මාර්ග. දැන් තරගකාරීත්වය සැලකුවොත් එහෙම මේ උපාය මාර්ග අනුගමනය කරන්න පුළුවන් තරගයට ඔරොත්තු දෙන්න. එකක් තමයි එක පැත්තකට තියෙනවා කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ්, තරගකාරී වාසිය. අනිත් පැත්තේ තියෙනවා කොම්පිටිටිව් ස්කෝප් එක, එහෙම නැත්නම් තරගකාරී අවකාශය. තරගකාරී අවකාශය කියන්නේ ස්කෝප් කියන්නේ සමස්ත වෙළඳපොළටද, වෙළඳපොළ කොටසකටද, නැත්නම් ඛණ්ඩවලටද ඒ වේදී තරග කරන්න ඕන කියන එක තීරණය කිරීම. තරගකාරීත්ව වාසිය කියන්නේ තමන් විකුණන ලබන භාණ්ඩ එහෙම නැත්නම් ඉදිරිපත් කරන සේවාවන් අනිත් තරගකරුවන් අභිබවා වාසිදායක අන්දමට දෙන්න පුළුවන්. උදාහරණ තමයි ගුණාත්මක බව, මිල, වයස, ඒ වගේ දේවල්. අඩු පිරිවැය උදාහරණයක් අඩු පිරිවැය සහ මිල මගින් විභේදනය තුලින් වලින් යුතු නිපැයුම් පරාසයක් වගේ. ඒතර අභ්‍යන්තර දාම විශ්ලේෂණය තුලින් මයිකල් පෝටර් ඉදිරිපත් කරපු අපිට පුළුවන් අඩු පිරිවැය භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න. ඒක මගින් අපිට පුළුවන් තරගකාරීත්ව වාසියක් අනෙක් තරගකරුවන් අභිබවා ගන්න. උදාහරණ සබන් ගමු.
යම් සමාන නිෂ්පාදකයෙක්ගේ සිල්ලර මේ ඒකක නිෂ්පාදන මිල මහා පරිමාණ නිෂ්පාදනය හෝ වෙනත් හේතු නිසා අඩු නම් එයාට පුළුවන් අනිත් තරංකරුවන් වෙළඳපොලෙන් ඉවත් කරන්න එයාගේ මිල වෙනස් කරලා. ඒතකොට එයා ඒ වාසිය ගන්නවා. තරංකාරිත වාසිය. ඒකෙදී මූලික තරංකාරිත උපාය දෙකක් විදිහට අපිට පුළුවන් තරං පිරිවැය නායකත්වය නම් ඊටාම අඩු පිරිවැයකට නිෂ්පාදනය කරලා වෙළඳපොළ පාලනය කරන්න වාසිය ගන්න. ඒතකොට ඒකෙදී අභ්‍යන්තර ශක්තියෙන් ඉහළ මට්ටමක වෙන්න ඕන අභ්‍යන්තර දාම විශ්ලේෂණයේදී හඳුනාගත්තු කරන හොඳින්ම ක්‍රියාත්මක වෙනවා. අනිත් එක විභේදනය. පාරිභෝගිකයන් විසින් ඉහළින්ම අගය කරන ලබන ශේෂ්ත්‍රවල නිමැවුම් ඉදිරිපත් කිරීමයි. සමාගම තරංකාරීත්වයෙන් ආරක්ෂා කරන ලබන්නේ නිමැවුමේ අද්විතීයභාවය සහ ඒ ආශ්‍රිත පාරිභෝගික ලබතර යම් කිසි ප්‍රොඩක්ට් එකක් ටාගට් මාකට් එකකට ඉදිරිපත් කරනවා ඉහළම ක්වලිටි. ඔය තියෙන ගත්තොත් වාහන ගත්තොත් ඒක තේරෙනවා. විවිධ වාහන තියෙනවා. ඒකට විවිධ ගනුදෙනුකරුවන් ඒ වාහනයට තමයි ඇල්මක් තියෙන්නේ. හේතුව ඒ ඉදිරිපත් කරලා තියෙන ක්වලිටි එක ඒ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරන එක. ඒතර එයා ඊළඟ වතාවෙත් එන්නේ මේ වගේ එකට. ඒ ඩිෆරන්ෂিয়েට් කරලා දෙන්නේ. කොමන් එකක් නෙමෙයි. කොමන් එකක් නෙමෙයි. ඒතර ඒවේ ප්‍රයිස් එක වැඩි. ඒවේ ප්‍රයිස් එක වැඩි. ඒතර ඒ ලැබෙන වාසිය මිල වාසිය විභේදනය නෙමෙයි. ඒතර මිල වැඩි වෙනකොට ඒකේ නිෂ්පාදන පිරිවැයත් වැඩි වෙනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වුණාට ඒක ફોකස් කරන්නේ යම්කිසි ගණනකාර කණ්ඩායමකට. මේ තරංකාරීත්ව උපාය මාර්ගයක් මූලිකම. ඊළඟ එක තමයි තරංකාරී ස්ථානගත කිරීමේ උපාය මාර්ගය. මේක තරංගයට මුහුණ දෙන්න ආයතනවලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේක ෆිලිප් කට්ලර් විසින් ඉදිරිපත් කරපු තීරියක්. වෙළඳපොළ නායක ඒ කියන්නේ විශාලතම වෙළඳපොළ කොටසීමේ සංවිධානය. ඒ සාමාන්‍යයෙන් මිල වෙන් කිරීම නව නිපැයුම් බෙදා හැරීම විතර මෙයා මාකට් ලීඩර් වෙනවා. දැන් ඉන්ෂුරන්ස් ගත්තොත් එහෙම මාකට් ලීඩර් කෙනෙක් හිටියා. දැන් අනිත් ඒවටත් බෙදලා කියලා. ඒතර එයා තමයි වෙළඳපොලේ මිල බෙදා හැරීම හැම දෙයක්ම පාලනය කරන්නේ. ඒක ගොඩක් වෙලාවට තරඟකරුවෝ තරඟකාරී ආයතන එක්කෝ අනුකරණය කරනවා නායකයව. එහෙම නැත්නම් වෙනත් වෙළඳපොළ කොටස් හොයාගෙන ඒවා තරඟ කරලා ඒ වෙළඳපොළ කොටස අත්පත් කරගන්නවා. මම උදාහරණ කීපයක් දීලා තියෙනවා. මාකට් චැලෙන්ජර් තම වෙළඳපොළ කොටස වැඩි කරගන්න නිසා තියුණු සටනේ යෙදෙන පසුපස හම්බායන සමාගම්. උදාහරණ මේ දීලා තියෙන උදාහරණ මේ නායකයත් එක්කලා පස්සෙන් යන්නේ මේ තියෙන ෆූජි කියන එක. මෙතන කොකාකෝලා එක පස්සෙන් යන්නේ පෙප්සි කෝලා කියන එක. මේ දෙන්න මේගොල්ලන්ගේ ලීඩර් මෙත් සිසිල් බීම වල මේක එනකොට ඒක අභියෝගකරු චැලෙන්ජර් විදියට මේ අනිකුත් වර්ගය යනවා. වෙළඳපොළ අනුගාමික මාකට් ෆලෝවර් තම වෙළඳපොළ කොටස තවදුරටත් ෂෙයා වීම වළක්වාගෙන සිටින තැනට සිටීමට අවශ්‍ය පසුපස හමායන සමාගම්. අනුගාමිකයෙකුට බොහෝ විට වාසි සැලසේ. වෙළඳපොළ නායක තම නිමැවුම් සහ වෙළඳපොළ සංවර්ධනය සඳහා අතිමාත්. එතකොට වෙළඳපොළ නායකයෙක් අනුගාමික කියන්නේ චැලෙන්ජ් කරන්නේ එයා අර නායකයා. මාකට් ලීඩර් ගොඩනගාපු ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තුල තමන් ගිහිල්ලා අවශ්‍ය ප්‍රයෝජනය ගන්න. හරියට අර කපුට කූඩු හැදුවාම කොහා ගිහිල්ලා බිත්තර දානවා වගේ වැඩක්. හරි. අලෙන්තපල අනුගාමිකයාට නායකයාගේ අත්දැකීම් සහ ඉගෙනගෙන වලින් ඉගෙනගෙන නායකයාගේ නිපැයුම් අනුකරණය කිරීම හෝ වැඩි දියුණු කිරීම කළ හැකියි. මේ උපාය මාර්ග මුල්‍ය සේවා ආයතන අතර බහුලව තියෙනවා. මොකද මුල්‍ය සේවාවල නිෂ්පාදනවල විභේදනය ඉතාම අඩුයි. නිමැවුම් වල වෙනස්කම් ඉතාම අඩු නිසා ඉතාම පහසුවෙන් අනුකරණය කරන්න පුළුවන් අනෙකුත් මුල්‍ය නිෂ්පාදන. ඒ නිසා වෙළඳපොළ හැදුවාම අනෙකුත් මුල්‍ය ආයතන වලට ඒක පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි නිෂ් මාකට්. කුඩා වෙළඳපොළ කොටස් ඒ වුණාට අතිශය ලාභ ලබන්න පුළුවන් උදාහරණයක් තමයි දැන් මේ husband and wife දෙන්නම රැකියාව කරන යනකොට උනට ආදායම තියෙනවා. නමුත් ඒගොල්ලන්ට සමහරවිට මාකටිං කරන්න වෙලාවක් නැහැ. ඒ වගේ අයව අල්ලගෙන
පුළුවන් ගෙදරටම ගිහිල්ලා තමන්ගේ අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන්න යම් සමාගමකට. ඒ නිෂ්මාකට්ටය. ඒතර ඒකට අය කරනවා ප්‍රීමියම් ප්‍රයිස් එක. ප්‍රීමියම් ප්‍රයිස් එකක් අය කරනවා. සමහරවිට අදාළ නිෂ්පාදන එහෙම අදාළ භාණ්ඩ මේ ඉතාම ඉහළ ගුණාත්මක භාවය යුක්ත භාණ්ඩ ඒ අනුව මිල නියම කරනවා. මිල නියම කළා අය කිරීම කරනවා. කොහොම වුණත් අවසානයේදී අලෙවිකරුට තමන්ගේ පිරිවැයට සාපේක්ෂව ඉහළ ප්‍රතිලාභයක් ලැබෙනවා. මේ ටික තමයි මාකට් ස්ට්‍රැටජිස් විදියට මාකටිං ස්ට්‍රැටජිස් විදියට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. කොහොමද මම ගොඩක් අද කතා කරන්නේ මේ ටික පැහැදිලිද? මේ තියෙන්නේ තරඟකාරීත්ව උපාය මාර්ගවල උපාය මාර්ග වර්ග දෙකක්. මේ පළවෙනි එක මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු ඒ ඕන ඒක අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් පොසිෂනින් තරඟකාරී පොසිෂන් කරන්න වෙළඳපොළ තුල ප්ලේස් කරන්න තමන්ගේ භාණ්ඩ මේ දෙවෙනි උපාය මාර්ග භාවිත කරනවා. ඒක ඉදිරිපත් කරේ ෆිලිප් කොට්ලර් විසින්. මේ දෙකෙන් එකක් භාවිත කරන්න පුළුවන් තරඟකාරීත්වය ජය ගන්න. ඒතර මේ උඩ තියෙන ඒවා තමයි මූලික වර්ධන උපාය මාර්ග. පැහැදිලිද මේ ටික? මේ අපි කතා කරේ මේ පළවෙනි හෑන්ඩ් අවුට් එකේ මම කලින් දීපු අලෙවි උපාය මාර්ග කියන කොටස යටතේ විස්තරාත්මකව මාකටිං ස්ට්‍රැටජිස් මොනවද කියන එක තමයි කතා කරන්නේ. දැන් මේ කියන්නේ මේ STP කියලා කියන්නේ මෙන්න මේක තමයි අර අන්තිමට කතා කරපු මේ මයිකල් පෝටර් විසින් ෆිලිප් කොට්ලර් විසින් ඉදිරිපත් කරපු උපාය මාර්ගය. මම මේ උදාහරණයක් විදිහට ගන්නවා. මේ අලෙවි උපාය මාර්ග විස්තරාත්මකව කතා කරේ ඒ හෑන්ඩ් අවුට් එකේ මෙතෙන්ට තමයි ඒ ටික ඔක්කොම එන්න ඕන. හරි. එහෙමනම් අදට අපි නවත්තමු. මොනවා හරි මේකේ ගැටලු එහෙම තියෙනවා නම් පෝස්ට් එකක් දාන්න.